ආයිබන් කට්ටිය හැමෝටම සුබ සන්ධ්‍යාවක්. මම එහෙමයි හැමෝටම. කමිනීමේ අමාරුවක් තියෙනවා. මම හිතන්නේ දැන් නත්තලත් එක්ක අපේ කට්ටියට වැඩ ඇති. ඒ නිසා තමයි මම හිතන්නේ පන්ති පැමිණීම අඩු වෙලා තියෙන්නේ. හරි. එහෙනම් අද දවසේ වැඩ ආරම්භ කරමු. අපිට අද කතා කරනවා කියලා කිව්වේ අපි එදා පටන් ගත්තා අපේ ටියුට් වල වැඩ ටික. ඒකේ අපි මම හිතන්නේ කෙටි ප්‍රශ්න 25ක් දක්වා කතා කරා එදා දවසේ තුල. තව අපිට ඉතුරු වෙලා තියෙනවා කෙටි ප්‍රශ්න 5කුත්. ඒත් එකම රචනා ප්‍රශ්න කොටස මේ අපි කතා කරමින් ඉන්නේ මේ මාසේ දුන්න ටියුට් එක නෙමෙයි ගිය මාසේ අවසානයේ ඔයගලන්ට මම දුන්න රිවිෂන් ටියුට් එක. ඒකේ ගණන් ටික තමයි අද දවසේ ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉන් පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ මාසේ තුල ඔයගලන්ට දුන්න තර්ඩ් ටර්ම් එක සඳහා වෙනම ප්‍රශ්න පත්‍රයක් ඒක සාකච්ඡා කරන්න තියෙනවා. හරි අද දවසේ පුළුවන් උපරි ප්‍රමාණය ඉවර කරගමු. අද දවසේ කරන්න තියෙන වැඩ කොටස හරිද? හරි ටියුට් එක ගන්න බලන්න එහෙමනම් ඔයගලන්ට දුන්න අපි එදා කරමින් හිටපු ඒකේ ඉතිරි අද බලන්නයි හදන්නේ. ඒකේ ඉතිරි කොටස බලන්නයි අද හදන්නේ. හරි. හරි. එදා දවසේ දුන්න බැරි ටිකේ අපි මම හිතන්නේ අපි අන්තිමට නතර කරද්දී ඉවර කරේ ප්‍රශ්නාංක 25 කරාද කියලා පොඩ්ඩක් කියන්න බලන්න. කරානේ 25 වෙනි ප්‍රශ්නේ x සමානයි 3 වෙන මීට පහත් ප්‍රකාශනය ආගේසනනේ. එතනට වෙනකම් මම හිතන්නේ මම එදා ඔයගොල්ලොත් එක්ක කතා කරා. එතනින් පස්සේ කොටස තමයි මට අද දවසේ බලන්න තියෙන්නේ ප්‍රශ්නාංක 26 සිට. ප්‍රශ්නාංක 26 සිට. ඔව්නේ. ඔව් මම ඒ ටික පටන් ගන්නම් එහෙමනම් ඉස්සෙල්ලාම හරි දින 140ක් මාස සහ දිනවල විදියට. මොකද අපේ ළමයි හිතන්නේ දින 140ක් මාස සහ දිනවලින්. එහෙනම් අපි දැනගන්න ඕනේ ළමයි මාසයක් කියන්නේ ගණිතයේදී දින 30ක් 140 කියන ප්‍රමාණය එහෙමනම් අපි 30න් බෙදා ගන්න ඕනේ. ඔක 30න් බෙදුවොත් අපිට එනවා 30 ගොඩවල් කීයද? අපි මෙතනදී නම් බිංදු කපන්න යන්නේ නැහැ. මොකද ඉතිරි ප්‍රමාණය හොයාගන්න ඕනේ හරියටම. ඒ නිසා අපිට 4ක් ගන්න පුළුවන් 30 ගොඩවල්. ඒ කියන්නේ 120යි. ඉතිරි වෙනවා 20ක්. එහෙම නේද? හරි. එහෙමනම් සිනලි කියන කතාව හරි. මාස තියෙනවා 4ක්. දින ඉතිරි වෙනවා එතකොට 20ක්. දින ඉතිරි වෙනවා 20ක්. පිළිතුර මාස 4යි දින 20යි. මාස 4යි දින 20යි. හරිද ඔයාලා? මොකද කියන්නේ? ඔයගලන්ට බෝඩ් එක ක්ලියර්ද? ක්ලියර්නේ බෝඩ් එක? ඒකේ ගැටලුවක් නැහැ. හරි. මම පිළිතුර ගත්ත විදිහ ඔයගලන්ට ක්ලියර්නේ? හරි. එච්චරයි. ඊළඟට ප්‍රශ්නාංක 27ට යන්නම්. ප්‍රශ්නාංක 27. එක් මල්ලක තියෙනවලු කිලෝග්‍රෑම් 5යි. එක් මල්ලක තියෙනවලු කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 8ක්. වෙනත් මල්ලක තියෙන ස්කන්ධය ඇවිල්ලා කිලෝ 11යි ග්‍රෑම් 25යි. මළු දෙකේම ස්කන්ධය හොයන්නලු. මළු දෙකේම තියෙන ස්කන්ධය එහෙමනම් හොයන්නලු. මුළු ස්කන්ධය. මළු දෙකේම තියෙන මුළු ස්කන්ධය ගණනය කරන්නලු. එහෙනම් මොකද්ද කරන්න ඕනේ කියන්නකෝ? කරන්න ඕනේ අපි එහෙමනම් මුළු ප්‍රමාණයනේ හොයන්න ඕනේ. එහෙනම් මුළු ප්‍රමාණය හොයන්නේ දෙක එකතු වෙන්න ඕනේ. එහෙනම් කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් තීරුවක් එනවා. කිලෝ මෙතන 5යි. අතන කිලෝ 8යි. හැබැයි 8 ලියන්නේ මම මෙන්න මෙහෙම. මොකද මම ඉගෙන ගත්තා ග්‍රෑම් තීරුව තුල තියන්න ඕනේ කොච්චරද? ඉලක්කම් 3ක්. ඒ නිසායි මම එහෙම කරන්නේ. එහෙනම් කිලෝ 11යි ග්‍රෑම් 25ත් මම ලියාගන්නේ මෙන්න මෙහෙම. මම හිතනවා ඔයගොල්ලොත් ඒ ක්‍රමයේ අනුගමනය කරන්න ඇති කියලා. ග්‍රෑම් තීරුව තුල ඉලක්කම් 3ක් තියන්න ඕනේ හින්දා. හරි එහෙනම් දැන් එකතු කරොත් 3යි මෙතන 3යි මෙතන 0යි 6යි මෙතන 1යි. එහෙනම් පිළිතුර කිලෝ 16යි ග්‍රෑම් වලින් ගත්තොත් ග්‍රෑම් සිලුනි 38ක් එන්න බෑ. මම හිතන්නේ එතන දෝෂයක් වෙලාද කොහෙද? 33ක් නේද එන්න ඕනේ. මං හරිනේ? 25යි 8යි 33යි. හරිනේ? ඔන්න ප්‍රශ්නාංක 27. හරිනම් හරි දාගන්න.
වැරදි නම් Taman ටක් ගාලා එක හරි ගස්ස ගන්න වැරද්ද රවුම් කරගෙන ඒක හරි ගස්ස ගන්න. ඊළඟ එක කේන්ද්‍රය O වූට අරය සෙන්ටිමීටර් 3ක් වූද වෘත්තයක් නිර්මාණය කරගන්නලු. ඔන්න මම ඊළඟ කාරණේට යනවා. හරිනේ? සෙනුජ ඊළඟ කාරණේට යන්නම් මම එහෙමනම්. අරය සෙන්ටිමීටර් 3ක් වූද කේන්ද්‍රය O වෙන්න ඕනේ. කේන්ද්‍රය ඇවිල්ලා O වෙන්න ඕනේ. හරිද? එහෙනම් ඔයගොල්ලෝ වෘත්තයක් නිර්මාණය කරන්න නැති. ඒ වෘත්තය අපිට කියනවා අරය ගන්න කියලා. කේන්ද්‍රය O ලෙස නම් කරන්න කියලා. කේන්ද්‍රය මම O ලෙස නම් කරන්නම්. හරි. මේක O ලෙස නම් කරන්න නැති. බලන්න O ලෙස නම් කරාද ඔයගොල්ලෝ කියලා. කේන්ද්‍රය O ලෙස නම් කරන්නත් ඕනේ. මෙන්න මේ අරය කොටස කියන්නේ මොකක්ද? අරය කියලා සලකන්නේ මොකක්ද? මෙන්න මෙතන කේන්ද්‍රයේ සිට වෘත්තය මතට තියෙන දුර. මේක තමයි සෙන්ටිමීටර් 3ක් වෙන්න ඕනේ. ඒක තමයි සෙන්ටිමීටර් 3ක් වෙන්න ඕනේ. අරය ඇවිල්ලා 3යි, කේන්ද්‍රය ඇවිල්ලා O. ඒ ටික හරියි. වෘත්තය ලකුණු කරලා වෘත්තය මත කේන්ද්‍රය හරි මැද O ලෙස නම් කරන්න තියෙනවා. අරුතු දෙයක් තියෙයිද නැහැනේ. ඒකත් හරි. කවකටුව පාවිච්චි කළායි මම හිතන්නේ අපේ ළමයි ටික ගන්න නැත්තේ සෙන්ටිමීටර් 3. එහෙම නැතු වෙන මොකක් හරි ක්‍රමයකට හදුවක් දන්නේ නැහැ. එහෙම කරන්න බෑ ඉතින්. හරි. දැන් බෝතල් මූඩියක් තියලා එහෙම අපිට ඕන ඕන විදිහට වෘත්ත අඳින්න බෑ. හරි. මොකද අරේ 3ක්නේ. එතකොට කවකටුවෙන් අරේ හරියටම 3ක් අරගෙන ඊට පස්සේ තමයි වෘත්තය නිර්මාණය වෙන්න ඕනේ. හරි. එන්න එහෙමනම් ඒක තාවත් හරි. ඊළඟ කාරණේ ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ. අන්න ප්‍රතිශතයක් ලෙස දැක්විය. කොහොමද බලමු ප්‍රතිශතයක්? හිමාය කියන උත්තරේද බලමු එන්නේ. හිමාය අපිට උත්තරයක් කියනවා. අපි බලමු මේ උත්තරේ දෙන්නේ කියලා. කොහොමද දශම ප්‍රතිශත බවට හරවන්නේ? ඔව් දශමයක් ප්‍රතිශත බවට හරවන්නේ. ඉතින් මම කිව්වා ඕනම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් බවට පත් කරන්න අවශ්‍ය නම් අපිට තියෙන්නේ මොකක් කරන්නද? ওই සංඛ්‍යාව අරගෙන ඉවර වෙලා 100ෙන් වැඩි කරන්න. පොඩි වැඩක් තියෙන්නේ. එහෙනම් 0.003 කියන සංඛ්‍යාව ළමයි ඔක 100ෙන් වැඩි කරමු. ඔච්චරයිනේ තියෙන්නේ. ඔක 100ෙන් වැඩි කරන්න තියෙන්නේ. දශම වැඩි කරන විදිහත් මම ඔයාලට කියලා දුන්නා. කොහොමද දශම වැඩි කරන්නේ? දශම අමතක කරන්න. එහෙනම් මෙතන තියෙන්නේ 0.003යි වුණාට අපි හිතන්නේ ඇත්තටම මෙතන තියෙන්නේ කීයයි කියලාද? 3යි කියලා. එහෙනම් 3 වැඩි කිරීම 100 කීයද? 3 අරක් 100 කීයද? 300යි ළමයි. දැන් අපි මොකද කරන්න ඕනේ? දශම ස්ථාන තියන්න ඕනේ. කොහොමද දශම ස්ථාන තියන්නේ කියන්නකෝ. මෙතන දශම ස්ථාන ඔව් මෙතන දශම ස්ථාන කීයක් තියෙනවද? ඔව් මෙතන දශම ස්ථාන කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එහෙමනම් පිටිපස්සේ ඉඳලා අග ඉඳලා ඉලක්කම් 3ක් වන්නලා පිටිපස්සේ ඉඳලා ඉලක්කම් 3ක් වන්නලා අන්න දශම තිත තිබ්බා. ඒ කියන්නේ මෙතන. ඉස්සරහාම අදිපාඩුවට බිඳුවක් දාමු. මෙන්න මේ විදිහට. අගට තියෙන බිඳු ලියන්න අවශ්‍ය නැහැ කියලා මම කිව්වා. එහෙමනම් මොකක්ද පිළිතුර? 0.3 ප්‍රතිශතයක් ලෙසට. මම හිතන්නේ කවුරුත් මේ උත්තරේ අරගෙන නැද්ද කොහෙද? ඔක්කොමල් අරගෙන තියෙන්නේ 3යි කියලා. ඔක්කොමල් අරන් තියෙන්නේ පිළිතුර 3යි කියලා. එහෙම තමයි මට පේන්නේ ඔක්කොමල්ලගේ යොකු උත්තරවල. ගවිෂ විතරක් කියනවා 300ක් එනවා කියලා. ගවිෂ ලොකු උත්තරයක් කියනවා. හොඳයි ඩේමියන් වැඩේ හරි කියලා තියෙනවා. නෑ ගවිෂ හරි. හොඳයි සිලුනි එක හරි. දශම අමතක කර ගුණ කරා. හොඳයි සිලුනි එක හරි. ඔන්න කාරණේ. බුද්ධි මොකද අපි හරිනේ. අඩුපාඩුවක් තියෙනම් ටක් ගාලා නිවැරදි කිරීම කරමු. තෙනුමි මං හිතනවා වැඩ ටික හරියටි කියලා. උද්දීප වැඩ ටික හරියටි කියලා. සිනුරි වැඩ ටික කරලා ඇති කියලා මම හිතනවා. සෙතුකි වැඩ ටික කරලා ඇති කියලා හිතනවා. හරි. සෙනුජ හරි. හොඳයි. එතනින් පස්සේ මම 30 වෙනි ගැටලුවට යනවා ප්‍රශ්න 30. හරි. ඊළඟ වැඩේට යන්නම්. ප්‍රශ්න 30 ඇවිල්ලා අපිට කියනවා මෙහෙම දෙයක්.
රුපියල් 800ක මුදලක් අමිල හා කමල් අතර 3:5 අනුපාතයට බෙදා ගන්නවලු. 3:5 අනුපාතයට බෙදා ගන්නවලු. එහෙම බෙදා දුන්නේ නම් කමල්ට හිමි වෙන මුදල. එතකොට බෙදාගත් මුළු මුදල දීලා තියෙනවා. බෙදාගත් මුළු මුදල ඇවිල්ලා කොච්චරක්ලුද? බෙදාගත් මුළු මුදල රුපියල් 8000. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයාගමු බෙදාගත් කොටස් ගන්න. හරි. සිග්නල් ගැටලුවක් කියලා ළමයි. මොලේ මම හිතන්නේ දැන් හරි ඇති. මම කියන එක ඇහෙනවා ඇති. හරි බෙදා ගන්න මුළු කොටස් ගණන අපි ඉස්සලාම හොයාගමු. බෙදාගත්ත මුළු කොටස් ගණන. බෙදා ගන්න මුළු කොටස් ගණන හොයාගනිමු. බෙදා ගන්න මුළු කොටස් ගණන. එහෙනම් බෙදා ගන්න මුළු කොටස් ගණන කියන්නේ බෙදා ගන්න මුළු කොටස් ගණන කියන්නේ ඉතින් අපි දන්නවා අමිලට සහ කමල්ටනේ බෙදාගන්නේ. මෙයාට 3යි අරයට 5යි. එහෙනම් මුළු කොටස් ගන්න කියන්නේ 3යි 5යි 8යි. බෙදා ගන්න මුළු කොටස් ප්‍රමාණය වෙලා 8යි. හරිද? බෙදා ගන්න මුළු මුදල කියන්නේ රුපියල් 8000යි. එහෙනම් මේ නොකිය කියන්නේ මේ කොටස් 8ේම වටිනාකම කීයක් කියන එකද? රුපියල් 8000ක් කියන එක. එහෙනම් අපිට කියන්න පුළුවන් කොටස් ඔක්කොම 8ක් තියෙනවනේ. එහෙනම් කොටස් 8ේම වටිනාකම තමයි ඔය කියන කොච්චරක් වෙන්නේද? රුපියල් 8000ක් වෙන්නේ. එහෙනම් ටක් ගාලා මම ඔයගලන්ට කියලා තියෙනවා මොකද්ද කරගන්න ඕනේ? කොටස් 8ේම වටිනාකම දන්නවනම් අපි හොයාගමු ළමයි ටක් ගාලා කොටස් එකක් කියන්නේ කීයද කියලා. එහෙනම් කොටස් එකක වටිනාකම බලන්න මොකද කරන්න ඕනේ? 8000 කියන ප්‍රමාණය බෙදන්න ඕනේ 8ෙන්. එහෙනම් එක කොටසක වටිනාකම වෙන්නේ කොච්චරද? රුපියල් 1000. මෙන්න එක කොටසක වටිනාකම. එහෙනම් දැන් අපිට පුළුවන් කමල්ට හිමි වෙන මුදල. ඉතින් කමල්ට හිමි වෙන්නේ කොටස් 5ක්නේ. එහෙනම් කමල්ට ලැබෙන මුදල හොයන්න. එහෙනම් කමල්ට ලැබෙන මුදල කියන්නේ කොච්චරක් වෙන්න ඕනේද? 10 කොටස් 5ක් වෙන්න ඕනේ. එහෙනම් 10 කොටස් 5ක් හම්බ වෙනවා කමල්ට. ඒ කියන්නේ රුපියල් කොච්චරක්ද? 5000ක් ලැබෙනවා. බලන්න තත්ත්වය මොකද කියලා, හරිද කියලා. ඔන්න කමල්ට ලැබෙන මුදල වෙන්නේ කොච්චරද කියලා. මොකෝ අපේ ළමයිගේ තත්ත්වය හරිද? ඔව් රුපියල් 5000ක් කියන එක දාලා තියෙනවා. ගොඩක් අය මේ වැඩේ සාර්ථකයි. රුපියල් කියන එක දාන්න. හරි හදපු නැති කට්ටියට අග්ගාලා හරි ගස්ස ගන්න. විසිනවෙනි ගානට උත්තරේ 0.3. විසිනවෙනි ගැටලුවට උත්තරේ හරි උත්තරේ 0.3. ඔන්න අපි කෙටි ප්‍රශ්න 30 සම්පූර්ණ කරා. කෙටි ප්‍රශ්න 30 ඔක්කොම ඔන්න සම්පූර්ණ කරා. හරිද? ප්‍රශ්න මොකුත් තියෙයිද ඔතනට වෙනකම්? ඉදිරියට යන්නද මම දෙවෙනි කොටසට? ඔන්න කෙටි ප්‍රශ්න 30ක් කතා කරා මේ අවුරුද්දේ අපිට තියෙන 7 වසර වැඩ යට. හරි නේද? මම යනවා ඉදිරියට එහෙමනම්. හරි ඊළඟ ප්‍රශ්නේ එහෙමනම්. හරි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අපිට ගොඩනගෙනවා පළවෙනි එක ඇවිල්ලා දත්ත පාඩම යට. හරි දත්ත පාඩම යට. මේ කියන්නේ එක්තරා වර්තකකින් 2016 වර්ෂයේ කඩාගත් පොල්ගෙඩි සංඛ්‍යා 5 වර්ගය දැක්වෙනවා. එක් මාසයට අදාළව කඩලා තියෙන පොල්ගෙඩි සංඛ්‍යාව ටික තමයි ওই දක්වලා තියෙන්නේ. ඒ අනුව මාසයේ ජනවාරි, මාර්තු, මැයි, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර් මේ විදිහට කඩාගත්ත පොල්ගෙඩි සංඛ්‍යා ටික දීලා තියෙනවා.
හරි එහෙනම් ජනවාරි වල ගෙඩි 300ක් මාර්තු වල ගෙඩි 225ක් මැයි වල ගෙඩි 200ක් ඔන්න ඔය විදිහට දක්වලා තියෙනවා. හරිද ළමයි? ඒක තොරතුරු තීර ප්‍රස්ථාරයක දක්වන්නේ කියලායි කියන්නේ. මම හිතනවා හැමෝම තීර ප්‍රස්ථාරේ නම් නිවැරදිව කරන්නේ නැති කියලා. මොකද තත්ත්වය? ගැටලුවක් තියෙයිද ඒක තීර ප්‍රස්ථාරයේ අඳින එක? මාස ප්‍රමාණයක් ඊට අදාළව දින ප්‍රමාණයක් දක්වන්න තියෙනවා. මොකෝ අපේ කට්ටිය කියන්නේ. මම හිතනවා ඒක නම් අපේ කට්ටිය හරියට අඳගන්නේ නැති කියලා. මාස ප්‍රමාණයක් ඊට අදාළව දින ප්‍රමාණයක් දක්වන්නේ නැති. එතකොට ඔයගොල්ලෝ මේ පැත්ත ගත්තා නම් මාස විදියට ඒත් එකම ගෙඩි ගණන. මේ පැත්ත ඔයගොල්ලෝ මාස විදියට ගන්න නැති ඒක ගැටලුවක් නැහැ. මේ පැත්ත ගෙඩි ගාන ගත්තත් මේ පැත්තට ඔයගොල්ලෝ ගන්න නැති ගෙඩි ගාන. එහෙමනේ. එතකොට මාස ගත්තොත් ඇවිල්ලා තියෙන්නේ මාස 6ක්. ජනවාරි තියෙනවා. ඒත් එක්කම මාර්තු තියෙනවා. ඒත් එක්කම මැයි ජූනි මැයි මාසේ ඒත් එක්කම ජූනි මාසේ ඒත් එක්කම සැප්තැම්බර් තියෙනවා නොවැම්බර් තියෙනවා. ඒ මාස වලට අදාළව අපේ මේ පැත්ත ගත්තොත් අපි අපේ සිරස් අක්ෂය නැත්නම් y අක්ෂය මේක තියෙන්නේ ගොඩක් පිට 25න් 25 හින්දා මම 50 කියලා ගන්නවා. එහෙනම් 50 100 150 200 250 උපරිම අගයක් තියෙනවා මම හිතන්නේ 300 නෙමෙයි 400ක් වෙනකන් තියෙනවා. එතකොට 300 350 400 හරි. එනවා ජනවාරි මාසයේ තුල කොච්චරක්ද ගෙඩි සංඛ්‍යාව 300. එහෙනම් ජනවාරි මාසයට අදාළව ගෙඩි 300ක් දක්වා උස තියෙනවා. ගෙඩි 300ක් දක්වා උස තියෙනවා. මාර්තු මාසයට අදාළව 225යි. එහෙනම් 225 කියන්නේ 200යි 250යි අතර. ඒකට අදාළව එහෙමනම් ඔන්න 225. ඊට පස්සේ මැයි වලට අදාළව 200යි. ආපහු ජූනි වල 400. එහෙනම් ජූනි වලට අදාළව 400ක් අඳින්න වෙනවා. ආපහු සැප්තැම්බර් 250යි. නොවැම්බර් මාසයට අදාළව 175. 175 කියන්නේ ඉතින් 150යි 200යි අතර. ඔයගලගේ වැඩේ හරිද බලන්න. මීට වඩා පිළිවෙලකට ඔයගොල්ලෝ කරලා ඇති කියලා මම හිතනවා. ඔච්චරයි නේ තියෙන්නේ මහලු වැඩක් නෙවෙයි. ඔයගලන්ට පාට කරන්න හරි ඒක ගැටලුවක් නැහැ. කරන්න පුළුවන්. ඕක තමයි පළවෙනි කාරණේ ඔන්න තීර ප්‍රස්ථාරය නිර්මාණය කරා. සරලම වැඩක් ඒක. හරි. එතනින් පස්සේ තියෙන්නේ මහා කෝණී ත්‍රිකෝණයක රූප සටහනක් ඇඳ දක්වන්න. හරි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නේ. මහා කෝණී ත්‍රිකෝණයක් අඳින්නලු. ඒ කියන්නේ එක කෝණයක් ඇවිල්ලා මහා කෝණයක් වෙනවා.
ඔන්න මහා කෝණී ත්‍රිකෝණයක් ඇඳ. බලන්නකො හරිද කියලා. කැමති විදියට මොකක් හරි එකම දේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. මෙන්න මෙතන මහා කෝණයක් තියෙනව නේද? මෙන්න මේ කෝණේ මහා කෝණය. කොහොම හරි මහා කෝණයක් තියෙනවා. මේ විදියට ඒ කියන්නේ අංශක 90ට වඩා විශාල කෝණයක්. ඕක ওই විදියටම අඳින්න ඕනේ කියලා එකක් නැහැ. ඔයගලන්ට කැමති විදියකට අඳින්න පුළුවන්. හරි හැබැයි මහා කෝණීය ත්‍රිකෝණයක් තියෙන්න ඕනේ. කියන මහා කෝණයක් තියෙන්න ඕනේ. මහා කෝණීය ත්‍රිකෝණයක් වෙන්න නම් මහා කෝණයක් තියෙන්න ඕනේ. කොයි පැත්තකට වුණත් අඳින්න පුළුවන් ඔයගලන්ට. ඒක ගැටලුවක් නැහැ. හරිනේ. ඊළඟ කාරණේ අපිට කියනවා අවතල බහුවශ්‍රයක්. එතකොට ළමයි අවතලයි කියලා කියන්නේ ඒ බහුවශ්‍රය ඇතුලේ එක කෝණයක් හරි පිහිටනවා නම් පරාවර්ත කෝණයක්. අන්න එවැනි බහුවශ්‍ර අපි කියනවා මොකක් කියලාද? අවතල බහුවශ්‍රයක් කියලා. මෙන්න මම අවතල බහුවශ්‍රයකට උදාහරණයක් දුන්නා. මෙන්න අවතල බහුවශ්‍රයක්. ඇයි මේක අවතල බහුවශ්‍රයක් කියන්නේ? මෙන්න මෙතන තියෙනවා මහා කෝණයක්. ඒක තියෙන හින්දා නම් නෙවෙයි. ඒක තියෙන හින්දා නම් නෙවෙයි. මෙන්න මෙතන තියෙන කෝණය ගැන තමයි කල්පනා කරන්න ඕනේ. මෙන්න මේ කෝණ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ මොන කෝණයක්ද තියෙන්නේ? කාටද මතක? මේ කෝණට කියන්නේ මොකක් කියලාද අපි? මෙන්න මේ කෝණට කියන්නේ මොකක් කියලාද? මේකට අපි කියන්නේ පරාවර්ත කෝණයක් කියලා. මේකට කියනවා පරාවර්ත කෝණයක් කියලා. ඉතින් යම් බහුවශ්‍රයක් තුල පරාවර්ත කෝණයක් අන්තර්ගත වෙනවා නම් අන්න එවැනි බහුවශ්‍ර අපි හඳුනනවා මොකක් කියලාද? අන්න අවතල බහුවශ්‍ර කියලා. අන්න ඒවා අපි හඳුනනවා මොකක් කියලාද? අවතල බහුවශ්‍ර කියලා. අනිත් සියලුම බහුවශ්‍ර පරාවර්ත කෝණ නැත්තම් එවැනි බහුවශ්‍ර වලට අපි හඳුන්වන්නේ මොකක් කියලාද? ඒව උත්තල බහුවශ්‍ර විදියට. ඒව ඇවිල්ලා උත්තල බහුවශ්‍ර විදියට. මම හිතනවා අපේ කට්ටියට මතක ඇති කියලා. බලන්න ඔයගලන්ට කැමති විදියට අවතල බහුවශ්‍ර අඳ ගන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. කොහොම කරත් පරාවර්ත කෝණයක් අන්තර්ගත වෙන්න ඕනේ. පරාවර්ත කෝණයක් අන්තර්ගත වෙනවා නම් ඒ කියන්නේ වැඩේ හරි ඒක එහෙමනම් හරි මොකක්ද? අවතල බහුවශ්‍රයක් තමයි. අන්න එහෙමයි පරාවර්ත කෝණ සහිත ඒවා අවතල බහුවශ්‍ර බවට පත් වෙන්නේ. හරි. යන්නම් ඊළඟ එකට එහෙමනම් හරි නේද? තාම ලියනවද? හරි. දැන් බලමුද එහෙමනම් ඊළඟ වැඩේ? හරි. ඊළඟට කියනවා මොකක්ද ප්‍රශ්නේ? ඊළඟ ප්‍රශ්නේ තුල අපි අහන්නේ ඔන්න මහා කෝණී ත්‍රිකෝණයෙන්ද අවතල බහුවශ්‍රයෙන්ද ඊළඟට අපි කියන්නේ මෙම රූපය දැක්වෙන්නේ සවිධි බහුවශ්‍රයක් බව. මෙන්න මේ කියන රූපය ඇවිල්ලා හරි මෙන්න මේ කියන රූපය ඇවිල්ලා ඒගොල්ලෝ අහනවා සවිධි බහුවශ්‍රයක් වෙනවද කියලා. මොකද ඔයගොල්ලෝ හිතන්නේ මේක සවිධි බහුවශ්‍රයක් වෙනවද? ඒ කිව්ව කාරණේ ඇත්තද? මේක සවිධි බහුවශ්‍රයක් කියලා ඔයගොල්ලෝ පිළිගන්නවා. එකක වෙනවද? ඔව්. මොකද හේතුව එකක වෙන්නේ? ඔව්. එකඟ වෙන්න පුළුවන්. එකඟ විය හැක. ඇයි අපි එකඟ වෙන්නේ? එකඟ විය හැක. හේතුව ඇයි එකඟ වෙන්නේ? පාද හා කෝණ
එකිනෙකට සමාන වීම. පාද හා කෝණ එකිනෙකට සමානනේ. පාද තුනම එක වගේ. කෝණත් එකිනෙකට සමානයි. ඒ නිසා තමයි අපිට එකක වෙන්න පුළුවන් වෙන්නේ මොකක් හින්දාද? අර එකක වෙන්න පුළුවන් වෙන්නේ මොකක් හින්දාද? සවිදී කියලා. සවිදී කියලා එකක වෙන්න හේතුව පාද මෙන්ම කෝණද එකිනෙකට සමාන වෙයි. පාද තුනත් එකිනෙකට සමානයි. කෝණ තුනත් එකිනෙකට සමානයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් ඔව් මේක ඇවිල්ලා මොකක් කියලාද? මේක මොකක් කියලාද? සවිදි රූපයක්. සවිදි බහුවචනයක් කියලා. ඔන්න එහෙමනම් පළවෙනි එකේ රෝමක 3. ඒකත් හරිනේ. හරි. ඊළඟ එකට යන්නම්. ඊළඟ කාරණේ අපිට කියනවා පහත වගුව පිටවත් කරගෙන ඔන්න සම්පූර්ණ කරන්නවලු. ಗುಣ කරන්න තමයි ඉතින් තියෙන්නේ. ಗುಣ කරන්න තමයි ඉතින් ළමයි තියෙන්නේ. මොකද හිතන්නේ? 0.25 100ෙන් ගුණ කරොත් දශම අමතක කරලා ගුණ කරලා දශම ස්ථාන දෙකක් අයින් කරොත් ඔයගලන්ට එන්න ඕනේ මෙන්න මේ උත්තරේ. 25. කවුරු හරි 25.0.0 කියලා ලියලා තියෙනවා නම් වැරදි නැහැ. ඔයගොල්ලෝ හරි. නමුත් ඉතින් දශම තිතර පිටිපස්සේ තියෙන බිඳු දාන්න ඕනේ නැහැ. එහෙම නේද? ඒ නිසා ඒක දාන එකේ තේරුමක් නැහැ. මොකද කියන්නේ? කවුද හරි එක එහෙමනම්? සාර්ථකද? මොකටද ඔයගොල්ලෝ හරිද කියන කතාව? හරි. ඊළඟ කාරණේ 0.25 ගුණ කිරීම 4. එහෙනම් දශම අමතක කරලා ඔන්න ඉතින් මම ගුණ කරා. 25 සරක් 4 100යි. ඊට පස්සේ දශම ස්ථාන අයින් කරාට පස්සේ දෙක එන්න ඕනේ උත්තරේ මට වෙන්න මේක. ඔව්ද බලන්නකෝ. මට එන උත්තරේ තමයි 1. කාරු හරි 1.0.0 කියලා දාලා තිබ්බට කමක් නැහැ. නමුත් තේරුමක් නැහැ. 1.0.0 කියලා දාලා තිබ්බට වැරදි නැහැ. ඉතින් ඒක හරි. නමුත් තේරුමක් නැහැනේ දශම තිතර පිටිපස්සේ බිඳු තියෙන එක. ඊළඟට 0.25 ගුණ කිරීම 15. දශම අමතක කරලා ගුණ කර. ඒ අනුව මට එනවලු එන්න මෙහෙම. දශම ස්ථාන දෙකක් අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ මට එන්නේ මොකද්ද? 3.75. හිමාය කියන කතාව හරි. එන්නේ මොකක්ද මට? ඔව් 3.75. සෙනුරි කියන කාරණේ හරි. 3.75. ඔන්න අදාළ පිළිතුර. ඔන්න රචනා ප්‍රශ්නාංක 1 සම්පූර්ණයෙන් අවසන්. කවුරු හරි කෙනෙක් ඉන්නවද රචනා ප්‍රශ්න කොටසේ සියල්ලම හරි කියපු? පළවෙනි ප්‍රශ්නේ සියල්ලම හරි කියපු වැරද්දක් වෙන්නේ නැතුව. හොඳයි. සම්දනීම වැඩේ හරි කියලා තියෙනවා. හොඳයි. ජවිෂ වැඩේ හරි. සෙනුජ වැඩේ හරි. තරුෂි හොඳයි. හොඳයි. මම යන්නම් එහෙමනම් හරි. සිලුනි හොඳයි. හොඳයි. එතනින් පස්සේ මම එහෙමනම් යනවා බලන්න ප්‍රශ්නාංක 2 බලන්න. හොඳයි. ප්‍රශ්නාංක 2ට යන්නම්. දී ඇති කාර්සිය තලය ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගන්න කොන්ට්‍රෝල් කොලයක් භාවිතා කරන්න. හරිද? මුලින්ම තියෙන ඔය දීලා තියෙන කාර්සිය තලය ඔයගලන්ට ඇඳගන්න. මුලින්ම අහන්නේ ඒ ලක්ෂයේ ඛණ්ඩාංකය ලියන්න කියලා. මොකද ඔයගොල්ලෝ කියන්නේ? ඒ ලක්ෂය කියන්නේ මෙතනනේ. මෙන්න මෙතන ඛණ්ඩාංකය මොකද්ද කියලායි අහන්නේ ඔයගලන්ට. මොකක්ද ඒ ලක්ෂයේ ඛණ්ඩාංකය කියලායි අහන්නේ. එතකොට මෙතනට අදාළව x අක්ෂයගේ 2. මෙතනට අදාළව y අක්ෂයගේ ගත්තොත් මොකද ඔයගොල්ලෝ හිතන්නේ? මෙතනට අදාළ y අක්ෂයගේ 4. x අක්ෂයගේ 2. එහෙනම් පළවෙනි එක ඒකේ ඛණ්ඩාංක ලියන්න කිව්වොත් එහෙනම් a වරහන් ඇතුලේ 2.4 y ගියගේ 4යි x ගියගේ 2යි. 2.4 ඔයගොල්ලෝ කිව්ව කතාව හරි. 2.4 තමයි. ඒක හරි ඔයගොල්ලෝ කිව්ව කතාව. ඊළඟට ඔන්න
අපිට කියනවා e නම් ලක්ෂයක් ලකුණු කරන්නලු 6 2. ඉතින් x ගේ 6 y ගේ 2. ඒ කියන්නේ මෙන්න මෙතනට. තිතක් තිබ්බා. මෙන්න e කියන ලක්ෂය. ඕගොල්ලෝ තියෙන තැන හරිද බලන්න. 6 2. බෝඩ් එක පැහැදිලිද බලන්න. 6 2. e පිහිටන්නේ 6 2. 6 2 තියෙන තැන. බලන්න x ගේ 6 y ගේ 2. හරි. ඊළඟට රෝමාංක 4 හරි එතනට වෙනකන් හරිනේ. a ලක්ෂය ලකුණු කරා e ලක්ෂය ලකුණු කරා හරි කාර්සිය තලයේ හරියට ඇඳලා ඇති. ඊගේ අරුකුදයක් නැතුව ඇති ඔයගලන්ට. හරි. එතනින් පස්සේ සංවෘත රූපයක් ලැබෙනසේ ABCD අණුපිළිවෙලින් යා කරන්න. සංවෘත රූපයක් ලැබෙනසේ. හරි සංවෘත රූපයක් ලැබෙනසේ එහෙමනම් යා කරන්නලු. එහෙනම් A වලින් ඉඳලා ඔන්න B වලට යා කරා. B වලින් ඉඳලා C වලට යා කරා. ඒක උඩමයි. ආපහු C වලින් ඉඳලා D වලට යා කරා. ඔන්න D. ආපහු ABCD නේ. සංවෘත රූපයක් වෙන්න නම් මේක යා වෙන්න ඕනේ ආපහු මුල දැනට. මෙන්න මේ විදිහට. වැහෙන්නේ නැපේ. ABCD. එම රූපයේ සම්මිතික අක්ෂය කියන්නේ ඒ රූපයේ සමාන කොටස් දෙකකට වෙන වෙන රේඛාව අඳින්න. ඒ රූපයේ සම්මිතික අක්ෂය අඳින්නත් ඕනේද? එහෙනම් මේක හරියටම බෙදුම් රේඛාව. ඒක මං කැඩිරකින් අඳින්නද? තදිරකින් අඳින්නද? මොකද ඔයගොල්ලෝ හිතන්නේ? හරි මං ඒක තදිරෙම අඳින්නම්. ඔයගොල්ලෝ කැඩිරකින් අඳින්න හැබැයි. මෙහෙම නේද යන්නේ බලන්න. මේක නේද සම්මිතික රේඛාව. ওই පැත්තට නේද යන්න ඕනේ. දික් අතර නෙවෙයි හරස් අතර යන්න ඕනේ. අවුනේ? ඒක කැඩිරකින් ලකුණු කරොත් වඩා හොඳයි. මට පහසුයි තදිරෙන් ලකුණු කරන්න. ඒකයි මම තදිරෙන් ලකුණු කරන්නේ. ඔන්න සම්මිතික රේඛාව. හරිනේ. ඔයගලන්ට මං හිතන්නේ පේනවා මගේ සම්මිතික රේඛාව මම කොතනද යන්නේ කියලා. හරිද? හරස් අතරයි මං යන්නේ. අනිත් පැත්තට අඳින්න විදියක් නැහැ. එහෙනම් සම්මිතික අක්ෂ එහෙම නැත්නම් සම්මිතික රේඛා එකයි තියෙන්නේ. හරිද? ඔන්න පළවෙනි කොටස කාර්ටීසිය තලය සහ සමමිතිය කියන පාඩම් වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. අර්බුදයක් නැහැ නේද? හරි. ඊළඟ කාරණේ. අපි යමු බලන්න ඊළඟ කාරණේට. අන්නාසි ගෙඩියක මිල අඹ ගෙඩියක මිලට වඩා රුපියල් 90කින් වැඩිය. අන්නාසි ගෙඩියක මිල අඹ ගෙඩියක මිලට වඩා 90කින් වැඩිය. අඹ ගෙඩියක මිල y නම් අන්නාසි ගෙඩියක මිල y ඇසුරෙන් දක්වන්නලු. මොකද කියන්නේ? අඹ ගෙඩියක මිල ඇවිල්ලා y නම් අන්නාසි ගෙඩියක මිල. ඉතින් අරකට වඩා 90කින් වැඩි කියලානේ කියන්නේ. එහෙනම් රුපියල් මොකක් වෙන්න ඕනේද? y ධන 90ක්. වරහන් කරමු ප්‍රකාශනයක් හින්දා. y ධන 90ක්. මොකටද? හරිද? y ධන 90ක්. y ධන 90ක්. ඔන්න එහෙමනම් රෝමාංක 1. හරි? ඒකේ තවලක් නැත. ඉතින් අරකට 90ක් එකතු කරන්නනේ තියෙන්නේ. ඊළඟ එක අපෙන් අහනවා අඹ ගෙඩි 5කුයි අන්නාසි ගෙඩියකුයි මිලට ගන්න 270ක් අවශ්‍ය වෙයි. හරි අඹ ගෙඩි 5කුයි අන්නාසි ගෙඩි 5ක අන්නාසි ගෙඩියක් මිලට ගැනීමට 200යි. ඒකට අඹ ගෙඩි එකක් y නේ. එහෙනම් අදාළ සමීකරණය වෙන්නේ අඹ ගෙඩියක් ඇවිල්ලා y නම් අඹ ගෙඩි 5ක් වෙන්නේ කොච්චරද එහෙමනම් 5යි y. අන්නාසි ගෙඩියට යන්නේ කොච්චරද? අන්නාසි ගෙඩියක මිල ඇවිල්ලා හරි y ධන 90. එහෙනම් 5යි y කියන්නේ අඹ ගෙඩි 5ට යන ගාන. අන්නාසි ගෙඩියට යන්නේ y ධන 90ක්. එහෙනම් මේ දෙකම ගන්න යන මුළු මුදල හොයන්න ඕන නම් ඒක එකතු වෙන්න ඕන. ඒ එකතුව තමයි සමාන වෙන්නේ කොච්චරකටද? රුපියල් 270කට.
70කට. ඉතින් සජාතීය පද තියෙනවා මෙතන 5යි y සහ මෙතන තියෙන 1යි y නේ. ඒ දෙක එකතු කරොත් 6යි y. එහෙනම් 6යි y ධන 90 සමාන වෙන්න ඕනේ 270. මෙන්න අදාළ සමීකරණ. හැබැයි ඒක ගොඩනගලා විතරක් මදි විසඳන්න කියලාත් කියනවා. ගොඩනගලා විතරක් මදි විසඳන්න කියලාත් ළමයි කියනවා. එහෙමනම් මේක. දැන් මොකද කරන්නේ? එහෙමනම් ඒක විසඳන්න අපි. ඉතින් විසඳමු අපි. හරි 5යි y නෙමෙයි 6යි y ධන 90 සමානයි 270ට. ඒක විසඳමු අපි. ධන 90ක් කෙලවමු. ළමයි ධන 90ක් කෙලවන්නේ එතනට අපි ඍණ 90ක් ගේන්න ඕනේ. අනිත් පැත්තට අපි ඍණ 90ක් ගේන්න ඕනේ. අන්න එතකොට ධන 90ට ඍණ 90 කැපිලා යාවි. 6යි y සමානයි 270න් 90ක් අඩු කරොත් 180යි. දැන් y තනි කරන්න 6 එලවන්න ඕනේ. මතක ඇති කියලා හිතනවා දෙපැත්තම 6ෙන් බෙදන්න ඕනේ කියන එක. ඇයි ගුණ කිරීම නැතිනේ ඒක නැති කරන්න බෙදීමක්. එවනම් මෙන්න එනවා y කියන්නේ ඉතින් අඹ ගෙඩියක මිල. හරි. ඔන්න අඹ ගෙඩියක මිල රුපියල් 30ක් කියලා එවි. ගත්ත අය ඉන්නවද කවුරු හරි? y සමානයි රුපියල් 30යි. අඩුපාඩු තියන අය හරි ගස්ස ගන්න y සමානයි රුපියල් 30යි. y සමානයි රුපියල් 30යි. මම ඔයගලගෙන් අමතර ප්‍රශ්නයක් අහනවා. එහෙමනම් අන්නාසි ගෙඩියක මිල කීයද? එහෙමනම් අන්නාසි ගෙඩියක මිල කීයද? අන්නාසි ගෙඩියක මිල තර්ෂය අන්නාසි ගෙඩියක මිල 270ක් වෙන්න බෑ. අන්නාසි ගෙඩියක මිල දැන් අඹ ගෙඩිය නම් එනවා රුපියල් 30යි කියලා. මං අහන්නේ අන්නාසි ගෙඩියක මිල කොච්චරක් වේවිද කියලා. ඉතින් අඹ ගෙඩියකට වඩා රුපියල් 90කින් වැඩි කියලානේ කියන්නේ අන්නාසි ගෙඩියක මිල. ඔව්. එහෙමනම් සිරිල කියන කතාව හරි. සිරිල කියන කතාව හරි. කොච්චරක් වෙන්න ඕනේද? ඔව්. අරකට වඩා රුපියල් 90කින් වැඩි. එහෙමනම් අන්නාසි ගෙඩියක මිල වෙන්නේ 30ට වඩා 90කින් වැඩි කියන්නේ 120යි. ඔන්න අන්නාසි ගෙඩියක මිල. 120යි අන්නාසි ගෙඩිය. සම්පූර්ණ කරගන්න එහෙමනම් අඩුපාඩුවක් තියෙනවා නම් බැලද්ද ඉස්සලාම සමීකරණේ ගොඩනගන එක සමහරක් අය වරද්දගෙන නැති. එතන කරේ අඹ ගෙඩි 5ක් ගත්තා. අන්නාසි ගෙඩි 1ක් ගත්තා. අඹ ගෙඩි 5ට යන්නේ 5යි y. අන්නාසි ගෙඩි 1කට යනවා y ධන 90ක්. එහෙනම් මුළු වියදම කියන්නේ ඒ දෙකේම එකතු. අඹ ගෙඩි 5ට 5යි y. අන්නාසි ගෙඩි 1ට 1යි y ධන 90. එහෙනම් මේ දෙකටම යන මුළු ගාස්තුව ගන්න මේ දෙක එකතු කරා. එතකොට එවි 6යි y ධන 90 කියලා. ඒ එකතුව තමයි සමාන වෙන්නේ 270ට. එතනින් අපිට y හොයාගන්න පුළුවන්. හරි. මම යන්න ඊළඟ කාරණේට දැන් හරිනේ. තාම ලියනවා. දැන් හරි. හොඳයි. මම යනවා ඊළඟ ප්‍රශ්නෙට එහෙමනම්. නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් පහත කුලකයේ ලියා දක්වන්න. මොකද ළමයි කියන්නේ? මොනවද මේ? මේ කුලකයේ අපි නම් කරන්න පුළුවන් වෙනත් විදියක්. 10ට අඩු මොනවද මේ? 2
ගුණාකාර 10ට අඩු 2 ගුණාකාර 10ට අඩු 2 ගුණාකාර කවුරු හරි ලියලා තියෙනවද බලන්න නිකම්ම 2 ගුණාකාර කියලා ලියලා නම් වැරදි. මොකද අවයව 4යි තියෙන්නේ. ඒ අවයව 4ට හරියන විදිහට තමයි ලියන්න ඕනේ. ඔව්. සිනලි මං හිතන්නේ එහෙම ලියලා ඇති. අන්න හරි. 0.10 අතර 2 ගුණාකාර. එහෙම ලියන්නත් පුළුවන් කාට හරි. කිසි අවුලක් නැහැ. සිනලි ඒකත් හරි. 10ට අඩු 2 ගුණාකාර කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් 0.10 අතර 2 ගුණාකාර කියලා ලියන්නත් පුළුවන්. කිසි අවුලක් නැහැ. ඒක හරි. ඒකේ වැරද්දක් නැහැ. ඔව් 0 සිට 8 තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා. හරි. එහෙම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් වඩා හොඳයි සිලුනි 0.10ත් අතර ඇති ඉරට්ට සංඛ්‍යා කියලා ලියනවා. එහෙම නැත්නම් 0 සිට 8 තෙක් ඇති 2 ගුණාකාර කියලා. මොකද සාමාන්‍යයෙන් බිඳුව යනුද අපි සලකන්නේ ඉරට්ට සංඛ්‍යාවක් විදියට. හැබැයි මෙතන බිඳුව නැහැ. දර්ශයතන ගන්න ඕනේ 10ත් 0ත් අතර. එහෙම ලියවනම් අන්න හරි. ඔන්න 6 වෙනි කාරණේ. ප්‍රශ්නාංක 2 තුන්වෙනි කොටස C කොටස. බලන්න ප්‍රශ්නාංක 2 සම්පූර්ණයෙන්ම හරිද කියලා කට්ටියගේ. මොකෝ හිතන්නේ? ඔව් ඒක හරි. ඔක්කොම වගේ ඒක හරි කියලා තියෙනවා. හොඳයි මම යන්නම්කෝ බලන්න ඊළඟ වැඩේට. එහෙමනම් තුන්වෙනි ප්‍රශ්නෙට. හරි ප්‍රශ්නාංක 3 එහෙමනම් ඔන්න සුළු කිරීමක් භාගමය සුළු කිරීමක් තියෙනවා මුලින්ම. අපි බලමු මේක එහෙමනම්. භාග සුළු කිරීමේදී පළමුව හිතන්න ඕනේ කියලා කිව්වා හරය සමානද කියලා. එහෙම අසමාන නම් සමාන කරගන්න ඕනේ. එහෙනම් ඒ සඳහා අපි මේ දෙන්නගේ පොදු හරයකට යා යුතුයි. ළමයි කාටද පුළුවන් කියන්න පොදු හරය මොකද්ද කියලා? 9 6 පොදු හරය 9යි 6යි පොදු හරය. ඒ කියන්නේ කූපෝගු බලන්න වෙනවා. ඔව් 18. එහෙනම් 9 18ක් කරන්න නම් 3ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් ඉහළත් 3ෙන් ගුණ කරන්න ඕනේ. 6 18ක් කරන්න 3ෙන් ගුණ කරමු. නෑ 9 18ක් කරන්න 2ෙන් ගුණ කරමු. එහෙනම් ඉහළත් 2ෙන්. 6 18ක් කරන්න 3ෙන්. එහෙනම් ඉහළත් 3ෙන්. එහෙනම් මෙතන 14යි 18ෙන් 14යි. මෙතන අපිට ඒවි එහෙමනම් 18ෙන් 3ක්. එකතු ඒවි බලන්නකෝ 18ෙන් 17ක්. ඔය උත්තරේ ගත කවුරු හරි ඉන්නවද? 18ෙන් 17. හොඳයි හිටියා වෙච්ච වැඩේ හරි කියලා හොඳයි. සිනලි ඒක හරි. හොඳයි. අඩුපාඩු තියෙන ඒක හරි ගැස්වීමක් කරන්න. හොඳයි මම ඊළඟ එකට යන්නම් එහෙමනම්. A හා B යනු සමාන ප්‍රමාණයේ ඉඩම් දෙකකි. සමාන ප්‍රමාණයේ ඉඩම් දෙකකි. A හි 25න් 18ක් වගා කර ඇත. B හි 20න් 17ක් වගා කර ඇත. එහෙනම් එතනදීත් අපි බලන්න ඕනේ ওই භාග දෙකෙන් කවුද විශාල භාගය වෙන්නේ කියලා. ওই භාග දෙකෙන් විශාල භාගය වෙන්නේ කවුද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. ඒ කිව්වේ 25න් 18ද විශාල. එහෙම නැත්නම්
20න් 17ද විශාල කියලා. තීරණයක් ගන්න බෑ එකපාරට. මේ දෙන්නගේ පොදු හරයකට යන්න වෙනවා. කවුද ළමයි 25යි 20යි පොදු හරය? 100. හොඳයි. එහෙනම් මේක 4ෙන් ගුණ කරමු. එහෙනම් ඉහළත් 4ෙන්. මේක 100ක් කරන්න 5ෙන්. එහෙනම් ඉහළත් 5ෙන්. එහෙනම් මට එනවා 72ක් 100. මෙතන එනවා මට 85ක්. හරි. එහෙමනම් වැඩි ප්‍රමාණයක් වගා කරත්තේ මොකක්ද කියලා යහන්නේ. ඒ කියන්නේ කොච්චරකද? ඔව් කොච්චරකද එහෙමනම් 20න් 17. 20න් 17ක තමයි වැඩි ප්‍රමාණයක් වගා කරලා තියෙන්නේ. කවුද හරි එහෙමනම්? ඒ කියන්නේ 20න් 17 තමයි විශාල. එහෙමනම් මොකද උත්තරේ? B කියන ඉඩම. B කියන ඉඩම තමයි උත්තරේ. මොකද අපිට කියන්න පුළුවන් අනිවාර්යෙන්ම මොකක් වෙනවා කියලාද 100න් 72කට වඩා 100න් 85 විශාලයි. ඒ නිසා B කියන ඉඩමේ තමයි හරි B කියන ඉඩමේ තමයි වැඩිම ප්‍රමාණයක් වගා කරලා දෙන්නේ. හරි අඩුපාඩු තියෙන කට්ටිය එක හරි ගස්ස ගමු. ඊළඟට C කොටස සමචතුරස්‍රයක පරිමිතිය දීලා ඊ පැත්තක දිග හොයන්නලු. පරිමිතිය දීලා තියෙනවා පැත්තක දිග හොයන්නලු. එනදී සමචතුරස්‍රයක් කියන්නේ පාද 4ක් තියෙනවා. එහෙනම් 4ෙන් බෙදන්න වෙනවා. දහඅටයි 8යි සෙන්ටිමීටර සහ මිලිමීටර සමචතුරස්‍රයක පරිමිතිය වටේම දිග දීලා. එහෙනම් පැත්තක දිග හොයන්න 4ෙන් බෙදන්න. 18ට 4යි එහෙමනම් මෙතනට 8ක් එනවා 26ට 7යි. එහෙනම් පිළිතුර මොකද කියන්නේ? සෙන්ටිමීටර 4යි මිලිමීටර 7යි. සෙන්ටිමීටර 4යි මිලිමීටර 7යි. 4යි සෙන්ටිමීටර මිලිමීටර 7යි. මිලිමීටර් වලින් විතරක් ප්‍රකාශ කරන කෙනෙක් ඉන්නවා නම් මිලිමීටර 47යි. හැබැයි ප්‍රශ්නෙට අදාළ උත්තරේ කියලා නැති හින්දා ඕන ක්‍රමයක් හරි. සෙන්ටිමීටර 4යි මිලිමීටර 7යි කිව්වත් එකයි මිලිමීටර 47යි. සෙන්ටිමීටර නෙවෙයි. මිලිමීටර 47යි කිව්වත් වැරදි නෑ. හරි අන්තිම කොටස ස්කන්ධය අනුව තුත්තනාගම් කියන්නේ සිංක් හා තඹ 3:4 අනුපාතයක මිශ්‍ර කර මිශ්‍ර ලෝහයක් සාදා ඇත. මිශ්‍ර ලෝහයේ කිලෝ 35ක්. එහෙනම් අපිට මුලින්ම පුළුවන් ළමයි හොයාගන්න මොකක්ද? මුලින්ම හොයාගන්න පුළුවන් මොකක්ද අපිට? මුලින්ම හොයාගන්න පුළුවන් මේ කියන මිශ්‍ර ලෝහයේ තුල ඔය කියන සංයුතිය ගන්න. කොහොම සංයුතිය වෙන්නේ මිශ්‍ර ලෝහයේ තුත්තනාගම් 3යි තඹ 4ක් විදිහට තමයි තියෙන්නේ නේද? ඔව්. එහෙනම් මුළු කොටස් ගන්න හොයාගන්න පුළුවන් මුලින්ම. එහෙනම් මුළු කොටස් කරන වෙන්නේ තඹ 3යි අරව 4යි. මුළු කොටස් 7යි. මිශ්‍ර ලෝහයේ ඉන්නේ ඔක්කොමනේ. එහෙනම් කොටස් 7ම තමයි ඔය කියන්නේ. එහෙනම් කොටස් 7ම තමයි කිලෝ 35ක් කියන්නේ.
එහෙනම් කොටස් 7ක් මෙච්චරක් නම් කොටස් එකක් අපි බලමු ටක් ගාලානේ. කොටස් 7ේම වටිනාකම ඇවිල්ලා එච්චරක් වෙනවා නම් අපිට පුළුවන් ටක් ගාලා කොටස් එකක් හොයාගන්න. එහෙනම් 35 බෙදමු 7ෙන්. ඒ කියන්නේ කිලෝ 5යි. එක කොටසක් කිලෝ 5යි. තව ප්‍රමාණයනේ රෝමංක එකේදී අහන ඉස්සෙල්ලා මේක හොයාගෙන ඉන්න වෙනවා. මේක හොයන්න නැතුව මොකොත් කරන්න බෑ. එහෙනම් තඹ මිශ්‍රලෝහයේ ඇති තඹ ප්‍රමාණයනේ. තඹ කියන්නේ කොටස් කොච්චරක්ද? 4ක්. එහෙනම් 5ේව 4ක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 20යි. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ රෝමංක 2 අපෙන් අහන්නේ තුත්තනාගම් කිලෝ 9ක් තිබ්බනම්. තුත්තනාගම් කියන්නේ කොටස් කීයක්ද? 3ක්නේ. කොටස් 3ක් කියන්නේ ග්‍රෑම් කොච්චරද? කොටස් 3ක් කියන්නේ ග්‍රෑම් කොච්චරද? එහෙම. තුත්තනාගම් වල ස්කන්ධය කිලෝ 9ක්. ඒතකොට කොටස් 3ේම ස්කන්ධය තමයි කිලෝග්‍රෑම් 9 කියන්නේ. එහෙනම් තුත්තනාගම් තියෙන කොටස් 3යිනේ. එහෙනම් ටක් ගාලා කිලෝග්‍රෑම් කොටස් එකක මිල හොයාගමු. කොටස් 3ේම වටිනාකම 9 නම් කොටස් එකක් කියන්නේ 3යි. එහෙනම් අහන්නේ තඹවල ස්කන්ධනේ. එහෙනම් තඹවල ස්කන්ධය ඇවිල්ලා කොටස් 5ක්. නෑ 4ක්. 3 අරක් 4. කිලෝග්‍රෑම් 12යි. හොඳයි. සිනල කියන කතාව හරි. ඊළඟ ප්‍රශ්නේදී අහන රෝමංක 3ේදී මොකක්ද රෝමංක 3ේදී අපෙන් අහන්නේ තඹවල ස්කන්ධයේ කිලෝ 6ක් වුණොත් තඹවලට අදාළ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 6ක් වුණොත් තව කියන්නේ කොටස් 4ක්. එතකොට කොටස් 4ක් කියන්නේ එහෙමනම් කිලෝග්‍රෑම් 6ක්. කොටස් එකක් බලන්න 6/4. 1.5 කිලෝග්‍රෑම්. 6/4. පැත්තක බෙදලා බලන්න 6 4න් දශම තියත තියලා කිලෝග්‍රෑම් 1.5. එහෙනම් මිශ්‍ර ලෝහය කියන්නේ මුළු ස්කන්ධයනේ. එහෙනම් මුළු ස්කන්ධයේ ඇවිල්ලා කොටස් කීයක් තියෙනවද? මුළු ස්කන්ධය තුළ කොටස් තියෙනවා අරයට 3 4 7ක්නේ. ඔව්. එන 1.5 ගානේ කොටස් 7ක්. එහෙනම් කිලෝග්‍රෑම් 10.5. සෙනරි කියනවා කිලෝ 7යි කියලා. හවුද? ඒක ගත්ත කවුරු හරි ඉන්නවද? දහදශම 5යි. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක්ට පුළුවන් 10,500යි ග්‍රෑම් කියලා දාන්නත් පුළුවන්. කිසි අවුලක් නැහැ. 10.5යි කියලා දාන්නත් පුළුවන්. ඕනනම් 10,500 ග්‍රෑම් කියලා දාන්නත් පුළුවන්. ඔන්න ප්‍රශ්න අංක 3 ඔයගලන්ට කරන්න කිව්වා. ඒක නම් මම හිතන්නේ ගොඩක් විට සම්පූර්ණ ලකුණු ගන්න බැරි වෙන්නේ. ගොඩක් විට ප්‍රශ්නේ අවුල් කරගෙන ඇති. හොඳයි සමහර කටියේ සුවිනි හොඳයි වැඩේ කරලා තියෙනවා. ප්‍රශ්න අංක 3. ඒකේ භාග පාඩම
පරිමිතිය පාඩම සහ අනුපාත පාඩම කියන කොටස් තුනක් තියෙනවා. හොඳයි සමහර කටි ඔක්කොම හරි. හොඳයි. ඊළඟ වැඩේට මම යන්නම්. හරි. ප්‍රශ්නාංක 4 මේ A කොටස කපලා දාන්න. A කොටස කරන්න අපිට දැනට බෑ. A කොටස අතහැරලා දාන්න. A කොටස කරන්න එපා. හරි. ප්‍රශ්නාංක 4 B කොටසට යන්න එහෙමනම්. රූපේ දී ඇති දත් ඇසුරෙන් අසැති අඩකට වඩා ළමයි ඇති සිසුන්ගේ ප්‍රතිශතය සොයන්න. හරි. ඒකේ B එකේ ඒ කොටස කරන්න බැහැනේ. අපිට කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතන ඉඳලා. B කොටස දක්වා කරන්න බෑ. අපිට අවසාන කොටස නම් කරන්න පුළුවන්. මොකද්ද සමපාද ත්‍රිකෝණය වෙන්නේ? ළමයි සමපාද ත්‍රිකෝණය වෙන්නේ මොකද්ද? හරි B කොටස වෙනකම් කරන්නේ නැතුව B එකෙන් පහළ කොටස කරන්න පුළුවන්. මෙතනට වෙනකම් නොකර ඉන්න. එහෙනම් මෙතනින් පල්ලෙහා ටික කරන්න පුළුවන්. සමපාද ත්‍රිකෝණය වෙන්නේ PRS. PRS. ත්‍රිකෝණය කියන එක සංකේතාත්මකව ප්‍රකාශ කරනවා. ත්‍රිකෝණික ත්‍රිකෝණය PQR. හරි PQR. PQR ත්‍රිකෝණය. විෂම පාද කියන්නේ පාද තුන එකිනෙකට අසමානයි. මොකද කියන්නේ? මේක ඇතුලේ අපිට ගලපන්න පුළුවන් කමක් තියෙනවද විෂම පාද ත්‍රිකෝණයක් කවුද කියලා? පාද තුන එකිනෙකට අසමාන වෙච්ච. ඔව්. කවුද විෂම පාද ත්‍රිකෝණය වෙන්නේ? කවුද විෂම පාද ත්‍රිකෝණයක් වෙන්නේ එතකොට? ත්‍රිකෝණික ත්‍රිකෝණයක් හරි PQR කියන එක මම පිළිගන්නවා. සම්පාද ත්‍රිකෝණයක් PQR කියන එක පිළිගන්නවා. හැබැයි ඕකේ තියෙනවද විෂම පාද? නෑ. ඔය දීලා තියෙන රූප සටහනේ දක්වලා තියෙන තොරතුරු වල පොඩි අවුලක් තියෙනවානේ. අන්න ඒක පොඩ්ඩක් නිවැරදි කිරීම කරමු. ඔය රූප සටහනේ ඔයගොල්ලෝ මාක් කරගන්න පොඩ්ඩක් රූප සටහන තුළ මෙන්න මෙතනට ඉරි කෑලි 3ක් දැන් ඔයගලන්ට තීරණය කරන්න පුළුවන්. රූප සටහනේ ඉරි කෑලි දෙකේ දෙකක් නේ තියෙන්නේ. එතන එකක් දෙක දාන්න අනිකේ 3ක් දාන්න. ඉරි කෑලි 3ක් දාන්න. දැන් ඔයගලන්ට පුළුවන් කවුද විෂම පාදයක් කෙනා කියලා හොයාගන්න. එතන තමයි අවුල දෙන්නේ. එතන පොඩ්ඩක් හරි ගස්සන්න. එතනට ඉරි කෑලි 3ක් දාන්න. දැන් පුළුවන්. දැන් කවුද විෂම පාදයක් කෙනා? එහෙනම් දැන් ඒකට විෂම පාද වෙන්නේ PQRම තමයි. PQR කියන ත්‍රිකෝණයම තමයි. මෙතන තොප්පිය දාන්න එපා ත්‍රිකෝණයක් නෙහන්නේ. එනිසා එතන තොප්පිය දාන්න එපා. ත්‍රිකෝණයක් නෙවෙයි ත්‍රිකෝණය ගැන යහනේ කෝණයක් ගැන නෙවෙයි. එහෙනම් PQR. සුළු කෝණික ත්‍රිකෝණයක් වෙන්නේ ඉතින් PSR. ඇතුලේ තියෙන කෝණ ඔක්කොම අංශක 90ට වඩා අඩු නම්. හරි. සඳරීම මෙච්චරයි කරන්නේ. හතරේ මුල ටික කරන්න එපා කිව්වා. ඒ පාර්ට් එක කරන්න එපා කිව්වා. ඒක
අපිට තාම නෑ ඒක අටවසරේ කොටසක් අමතර ප්‍රශ්නයක් ඒක දාන්න ඒක කරන්න එපා කියලා කිව්වා. ඒකේ B පාර්ට් එක විතරයි කරන්න කිව්වේ. මොකද කියන්නේ PQ 4යි. දැන් අපි තොරතුරු ටික ලකුණු කරගමු බලන්න. අපිට කියනවා PQ ඇවිල්ලා හරි PQ කියන්නේ 4යිලු මේ දිග 4යිලු. ඒත් එකම QR කියන පාදේ ඇවිල්ලා 3යිලු. ඒත් එකම PR කියන පාදේ ඇවිල්ලා 5යිලු. එවනම් PQRS. ඉතින් මේක පහ නම් මේ ටිකත් 5යිනේ ඔක්කොම සමපාදින්ද. මේ ටිකත් 5යිනේ සම්පාදින්ද. එහෙනම් පරිමිතිය කියන්නේ පහේ කෑලි 2යි. මැද කොටස් එන්නේ නැහැ පරිමිතියට. හතරේ කොටස් 1යි. තුනේ කොටස් 1යි. ඔක්කොම ටික එකතු කරොත් අපිට එවි සෙන්ටිමීටර කොච්චරක්ද 17ක් කියලා. ගවේෂණම් කියනවා 22ක් එනවයි කියලා. මොකද අපේ ළමයිගේ කතාව 17ද 22ද 17ද ළමයි 22ද මොකද ඔයගලගේ අදහස 17ද හරි උත්තරේ එහෙම නැත්නම් 22ද හරි උත්තරේ 17යි හරි උත්තරේ හරි හිමාය කියන්නේ 22 කියලා. ඇයි පරිමිතියට අපි මැද කොටස් ගන්නවද? දැන් මේ රූප සටහනේ තියෙන මේ මැද කෑල්ල ගන්නවද? මෙන්න මේ මැද කෑල්ල ගන්නවද? මේ මැද කෑල්ල ගන්න නෑ ළමයි. ඒ මැද කෑල්ල ගත්තොත් තමයි වැරද්ද වෙන්නේ. අන්න හරි. එවනම් නැවත සමපාද ත්‍රිකෝණය වෙන්නේ PSR එහෙම නැත්නම් PRS. ඍජුකෝණික ත්‍රිකෝණය PQR, විෂම පාද ත්‍රිකෝණයත් PQR, සුළු කෝණික ත්‍රිකෝණය වෙන්නේ PSR. අදාළ පාද ටික ලකුණු කරගත්තා රූපේ පරිමිතිය හෙව්වා PQRS චතුරස්‍රයෙන්. ඔන්න ප්‍රශ්න අංක 4. අපි යම් බලන්න එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙට. හරිනේ. ඔතනට වෙනකම් මම හිතනවා අපේ කට්ටිය හරි වැරදි බලාගන්න ඇති මොකක්ද අඩුපාඩුව කියලා. හොඳයි ඊළඟ ප්‍රශ්නේ. රූපයේ දැක්වෙන්නේ හරි ඔන්න පරිමාණ රූප ආශ්‍රිත ගැටලුවක්. හරි බලමු ඒක එහෙමනම් 1 සෙන්ටිමීටරයකින් මීටර 20ක් දැක්වෙනසේ ඍජුකෝණාශ්‍රාකාර ඉදමක් සඳහා අඳින ලද පරිමාණ රූපයක් පහත දැක්වෙනවා. පරිමාණ රූපය ඇඳීමට භාවිතා කර ඇති පරිමාණ අනුපාතය. පරිමාණ අනුපාතය. කොහොමද කට්ටිය පරිමාණ අනුපාතය ගන්නේ? පෙන්නලා තියෙන්නේ පරිමාණ දිග සහ සැබෑ දිග අතර සම්බන්ධය බලන්න වෙනවා. පරිමාණ සහ සැබෑ. පරිමාණ සෙන්ටිමීටර 1කින් සැබෑ මීටර 20ක්. මීටර කියන එක සෙන්ටිමීටර කරන්න බෑ. 100න් වැඩි කරොත් 2000යි. එවනම් ඔන්න දැන් එක මේකකයක්. එහෙනම් මොකද්ද භාවිතා කරලා තියෙන පරිමාණයේ අනුපාතය? 1/2000. හිතනවා කවුරු හරි අරගෙන ඇති කියලා. සඳනින්ම වැරදි. ඒකක වෙනස් නම් අනුපාතයක් කරන්න බෑනේ. ඒකක සමාන වෙන්න බෑ අනුපාතයක් තුල. 1/2000. හොඳයි සිනලි වැඩේ හරි. 1/2000. හොඳයි ගොඩක් කට්ටිය වැඩේ හරි සිලුනි. හොඳයි 1/2000. 1/20 කියලා ලියලා නම් වැරදි. ඒ මොකද 20 තියෙන්නේ මීටර වලින් 1 තියෙන්නේ සෙන්ටිමීටර වලින්. ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඒක වැරදි. ඊළඟට පරිමාණ රූපයේ වර්ගඵලය. දීලා තියෙන පරිමාණ රූපයේ ඔය තියෙන රූපයේ වර්ගඵලය කොච්චරද කියලායි අහන්නේ. ඉතින් අපි දන්නා වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල. එහෙනම් 3 වරක් 6. 18යි. ඒකක වර්ග සෙන්ටිමීටර. ඊට මේ සැබෑ දිග හා පළල. සැබෑ දිග හා පළල. එහෙනම් දිග වෙන්නේ සැබෑ දිග වෙන්නේ 6 සෙන්ටිමීටරනේ. පරිමාණ දිග ඇත්ත ප්‍රමාණය 1කින් 20ක්නේ. එහෙනම් 20 6ක්. 120යි මීටර. පළල වෙන්නේ සැබෑ 1 සෙන්ටිමීටරයකින් නිරූපණය කරන්නේ 20ක්නේ. එහෙනම් 3කින් නිරූපණය කරන්නේ 20 3. මීටර 60.
ඒකත් හරි. පාදයක දිග 6.5ක් වූ සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. එහෙනම් මම හිතනවා අපේ කට්ටිය වැඩේ හරියට කරගෙන ඇති කියලා. මුලින්ම තිරස් රේඛාව අඳින්න නැති ඔයගොල්ලෝ. තිරස් රේඛාව අඳින්න නැති. සමපාද ත්‍රිකෝණය අඳිද්දී මුලින්ම තිරස් රේඛාවක් අඳින්න නැති. ඒක මත මම හිතනවා ඔයගොල්ලෝ ලකුණු කරගෙන ඇති කියලා. චාප දෙකක්. මෙතනින් චාපයක්. ඒකම ඒ කියන්නේ මෙතනilla මේ පැත්තට මෙතනilla මේ පැත්තට. ඒ දිග තමයි 6.5 කියලා ගන්න. ඊට පස්සේ මෙතනින් තියලා ඉහළට චාපයක්. මෙතනින් තියලා ඉහළට චාපයක්. අර දුර වෙනස් කරන්නේ නැතුව මේ පැත්තට මෙතනilla මේ පැත්තට. ඊට පස්සේ ඉතින් මොකද කරන්න තියෙන්නේ? අර කැපිච්ච තැන ගියා කරමු. ඒක ගියා කරන්නේ විතරයි ළමයි තියෙන්නේ. මෙන්න එහෙමනම් පාද සියල්ලම සමානයි. මේ පාදෙට මේ පාදෙට මේ පාදෙට මේ පාදෙට මේ පාද තුනම එකිනෙකට සමානයි. හරිනේ. සම්පාද ත්‍රිකෝණයේ තත්ත්වය මොකද? හරියටම 6.5 කරන්ද? ඒක පොඩ්ඩක් පරීක්ෂා කර බලන්න. හොඳයි ඒක අවුලක් නැහැ. හොඳයි ඊතනින් පස්සේ මම යනවා C කොටසට. පහත දී ඇති ප්‍රකාශය සත්‍ය නම් හරි ලකුණද වැරදි ලකුණ හරි. මොකද කියන්නේ? එක් හැඩයක් පමණක් යොදාගත් ටෙස්ලා කරන ශුද්ධ ටෙස්ලා කරන ලෙස හඳුන්වයිලු හරිද වැරදිද? එක හැඩතලයක් විතරක් යොදාගත්තා. ඒක හරි. පළවෙනි එක හරි. මහා කෝණික ත්‍රිකෝණ පමණක්. ත්‍රිකෝණයක විශාලම කෝණය අංශක 90ට වඩා වැඩි වේ. මොකද කියන්නේ? ඒ කතාව හරිද වැරදිද? ඒක නම් වැරදි. ඊළඟට 2100 අධික වර්ෂයක් වේ. හරිද වැරදිද? අගට බිංදු දෙකක් තියෙනවා නම් 400ෙන් බෙදන්න ඕනේ. එතකොට මේක 400ෙන් බෙදෙන්නේ නැහැ. එන ඒකත් වැරදි. ඒකත් වැරදි. ඒකත් වැරදි. තුන්වෙනි එකත් වැරදි. හතරවෙනි එක ගත්තොත් හතරවෙනි එක ගත්තොත් හරි. දැන් පළවෙනි එක හරි, දෙවෙනි එක වැරදි, තුන්වෙනි එකත් වැරදි. 1 සිට 25 දක්වා ඔත්තේ සංඛ්‍යා ලියු කාඩ්පත් කට්ටලයකින් අහඹු ලෙස කාඩ්පතක් ගත් විට ලැබිය හැකි ප්‍රතිඵල ගණන 12යි. එකගද? එකගද නැද්ද? ඔක්කොම ප්‍රතිඵල 12ක් තියෙනවාලු. ඒක හරිද වැරදිද? 1 සිට 25 තෙක් ඔත්තේ සංඛ්‍යා හරියටම 12ද තියෙන්නේ. 1 3 5 7 9 11 13 15 17 19 හරි. ඊට පස්සේ 21 23 හරි 12ක් තමයි තියෙන්නේ. ප්‍රතිඵල ගාන 12යි. ඒ ප්‍රකාශයත් හරි. හතරවෙනි එක හරි, පළවෙනි එක හරි. ඊට අමතරව අනිත් දෙක නම් ඉතින් වැරදි. ප්‍රතිඵල ගණන 12යි. බලන්නකෝ ඔයගොල්ලෝ තත්ත්වය මොකද කියලා. පළවෙනි ප්‍රකාශයේ හරි, දෙවෙනි ප්‍රකාශයේ වැරදි, තුන්වෙනි ප්‍රකාශයේ වැරදි, හතරවෙනි ප්‍රකාශයේ හරි. හරි රසුදු. හරි හරි. මොකද හිතන්නේ? 1 සිට 25 දක්වා ඔත්ති සංඛ්‍යා ලියු කාඩ්පත් කට්ටලයකින් අහඹු ලෙස කාඩ්පතක් ගත් විට ලැබිය හැකි ප්‍රතිඵල ගන්න. මොකද අදහස? 12 කියන එක හරි. මොකද ගොඩක් කට්ටිය හිතනවා 13ක් ප්‍රතිඵල තියෙනවා නේද කියලා.
ඒ මොකද ඔයගොල්ලෝ 13ක් කියලා ගන්නේ 25ත් එක්ක. හැබැයි ඇත්තටම 1 සිට 25 දක්වා කිව්වොත් 25 ගන්න බෑ. 25 නැතුව තමයි ප්‍රතිඵල බලන්න ඕනේ. 24 වෙනකම් විතරයි 25 දක්වා කිව්වොත් ගන්න පුළුවන්. ඒ නිසායි අන්තිම ප්‍රකාශය වැරදි. උද්දීපනක් දාලා ඇති වැරදි කියලා සමහරක් විට. එහෙම නේද? ඔන්න ප්‍රශ්නාංක 5 සම්පූර්ණ කොටස. ඔන්න ප්‍රශ්නාංක 5. හරි. ඉදිරියට යන්න එහෙනම් හරිනේ වැඩේ අපේ ළමයිගේ. හරි. යමුද ඉදිරියට. හරි. සිමෙන්ති මිශ්‍රණයක ඇති තාච්චි ගණන 10ද වැලි තාච්චි ගණන 15ක් වේ. සිමෙන්ති මිශ්‍රණයේ සිමෙන්ති වැලි. එහෙනම් සිමෙන්ති තාච්චි ගණන 10යි වැලි 15යි. එහෙනම් ඕක අපි අනුපාතයක් විදිහට ලියනවා නම් 10 අනු 15. සරල කරෝතින් උඩ යටයි මේ අගයන් දෙකම පහෙන් බෙදන්න පුළුවන් හින්දා 2 අනු 3. පළවෙනි එක 2 අනු 3 ගවිෂ කියනවා. හරි. ඊළඟට පැන්සලක මිල ඒද අනේ. ඊට කලින් සීනි කිලෝග්‍රෑම් 2යි පරිප්පු ග්‍රෑම් 500යි තේකොළ ග්‍රෑම් 250ක් අඩංගු වේ. සීනි ග්‍රෑම් වලට හරව ගන්න ඕනේ දෙකක් කියන්නේ 2000ක්. එහෙනම් 2000යි අනු 500යි අනු 250. සරල කරගන්න පුළුවන් ඕන බිංදු ටික කපාගෙන ගිහිල්ලා දැන් මුළු ආපහු මේක සරල කරන්න 25 රැච්චක් කරෙන් 8යි මෙතනට 2යි 25 25 1යි 8 අනු 2 අනු 1. හොඳයි සඳනි මේ එකත් අරගෙන තියෙනවා. හොඳයි 8 අනු 2 අනු 1. පැන්සලක මිල Aද පෑනක මිල Bද. එහෙනම් මොකද එතනට අදාළ කාරණේ? A අනු B. A අනු B. හොඳයි. සිනලි ඒ ටිකත් හරි. ඒක සරල කරන්න බෑනේ කොහොමත් ඒවා VJ සංකේතනේ. ඔන්න එහෙමනම් ප්‍රශ්නාංක 5ට අදාළ නෙමෙයි ප්‍රශ්නාංක 6ට අදාළ පළවෙනි කොටස අයන්න. ඊට පස්සේ තුල්‍ය අනුපාත කතාව. දැන් ඔතනට වෙනකන් හරිද බලන්න අඩුපාඩු. අවුලක් නැතුව ඇති ඊට ගණන්. හරි. ඊට පස්සේ එහෙමනම් තුල්‍ය අනුපාත පාස් සඳහන් ආන තුල්‍ය අනුපාත දෙක වෙයි. ඉතින් ඔයගලන්ට කැමති විදිහකට මේක හදන්න පුළුවන්. 4 අනු 7 කියන එක උඩ යටයි දෙන්නවම දෙකෙන් ගුණ කරොත් 8 අනු 17යි. තව කෙනෙක්ට 3ෙන් ගුණ කරන්නත් පුළුවන් 12 අනු 21යි. තව කෙනෙක්ට ඕන නම් 5ෙන් ගුණ කරන්නත් පුළුවන් 20 අනු 35යි. මේකටත් දෙකෙන් ගුණ කරොත් 6 අනු 2 අනු 10යි. තුනෙන් ගුණ කරොත් 18 අනු නෑ 6ෙන් ගුණ කරන්නකො. ඔහොම ගන්නත් පුළුවන්. එකම අගයකින් ගුණ වෙන්න ඕනේ. ඒකත් හරියනේ. ඒකේ තරපු දැන් නැත. තුල්‍ය අනුපාත හදන්න කැමති ගානකින් අපිට ගුණ කරන්න පුළුවන් ඕගලන්ට. හැබැයි අනුපාතය තුළ ඉන්න ඔක්කොම අල්ල වෙන්න ඕනේ. හොඳයි. යා විතරක් ගුණ කරන්න බෑ. එකිනෙක විතරක් ගුණ කරන්න නම් බෑ. පහත උදාහරණය දැක්වෙන රාශිය අතර අනුපාතයන් දැක්විය හැකිද? වර්ණ රුපියල් 100ක් ගෙවා ඇපල් ගෙඩි 5ක් දැක්විය හැකිද නොහැකිද? මොකද ඔයගලගේ හත. ඔව්. අනුපාතය දැක්විය නොහැක. ඒකක අසමාන වෙවි. දැක්විය නොහැක.
ඒකක සමාන කළ නොහැකි බැවි. දැක්විය නොහැක ඒකක සමාන කළ නොහැකි බැවි. මොකද අනුපාතයක් නම් එක සමාන ඒකක තියෙනවා. දැන් මේකේ හැටියට එකක් රුපියල් වලින් අනෙක ගෙඩි වලින්. ඒකක සමාන කරන්න විදිය කොහෙත්ම නැත. එහෙනම් මේක තමයි වැරදි. අනුපාතයක් වෙන්න බෑ. යමුද ඉදිරියට? හරි අපි යම් බලන්න අංක 7ට. ඒකේ පොඩි ගැටලුවක් තියෙනවා අපිට. සරලධාරයේ භාවිතයෙන් සරල රේඛාවක් ඇඳ එය PQ ලෙස නම් කරන්න. මේ රෝමංක එකේ පොඩි ගැටලුවක් තියෙනවා. එතන PQ කියන එකයි එන්න ඕනේ. PQ වෙන සරල රේඛා ඛණ්ඩයක් නම් කර ලකුණු කරන්න. එය PQ = 700 වෙන රේඛා ඛණ්ඩයක් නම් කරන්න. හරි. විවිධ චතුරස්‍රයේ භාවිතයෙන් x ලක්ෂයේදී රේඛාවට ලම්බකයක් හදන්න. හරි අපි මේ කතා කරන්නේ 7 වෙනි ගාන. 7 වෙනි ගානේදී පොඩි ප්‍රශ්න වැරද්දක් තියෙනවා. සරලධාරයේ භාවිතයෙන් සරල රේඛාවක් ඇඳ එය හරි අනේ එතන තමයි වැරද්ද තියෙන්නේ. එය හරි එතන පොඩි ප්‍රශ්න වෙනසක් කරගන්න මෙන්න මෙහෙම පොඩි වැරද්දක් වෙලා එතන. එය AB ලෙස නම් කරන්න. මෙන්න මෙතනට දාගන්න AB ලෙස නම් කරන්න කියලා. එය AB ලෙස නම් කරන්න. PQ ඊළඟට රෝමංක 2 PQ = 7 cm රේඛා ඛණ්ඩයක් රේඛාව මත AB රේඛාව AB රේඛාවේ ලකුණු කරන්න. AB රේඛාවේ ලකුණු කරන්න. විහිද චතුරස්‍රයේ භාවිතයෙන් PQ සරල රේඛා ඛණ්ඩයට PHD ලම්බකයක්. එතන පොඩ්ඩක් ප්‍රශ්නේ පොඩි වෙනසක් කරගමු නැත්නම් පොඩි අවුලක් ඒකේ තියෙනවා. පොඩි වෙනසක් කරගන්න රූපසරය මේ ප්‍රශ්නේ තුල. PQ = 7ක් වන සරල රේඛා ඛණ්ඩයක් AB රේඛාවේ ලකුණු කරන්න. විවිධ චතුරස්‍රයේ භාවිතයෙන් PQ සරල රේඛා ඛණ්ඩයට P වලදී ලම්බකයක් අඳින්න. එහි අඩිය R ලෙස නම් කරන්න. R ලක්ෂය හරහා PQ රේඛා ඛණ්ඩයට සමාන්තර රේඛාවක් අඳින්න. සමාන්තර රේඛාවක් අඳින්න. සමාන්තර රේඛාවක් යයන් අයින් කරන්න. සමාන්තර රේඛාවක් අඳින්න. එම රේඛා දෙක සමාන්තර බව පෙන්නයි.
හරි එහෙනම් රූපේ එන්න ඕනේ මෙන්න මේ විදියට දැන් එහෙමනම් රූප සටහන එන්න ඕනේ මේ විදියට. ඒගොල්ලෝ මුලින්ම කියනවානේ රේඛා ඛණ්ඩයක් අඳින්න කියලා. මුලින්ම අපිට කියනවා රේඛා ඛණ්ඩයක් ඇඳ එය AB ලෙස නම් කරන්න. ඒකට මැනීමක් ඕනේ නැහැ. එතනදී අපිට නිකන් රේඛාවක් ඇඳලා AB ලෙස නම් කරන්න විතරයි ඕන. ඊට පස්සේ තමයි හරියටම මේ රේඛාව මත PQ සමානයි 7ක් වෙන රේඛා ඛණ්ඩයක් අඳින්න කියන්නේ. PQ සමානයි 7ක්. ඒතර හරියටම 7ක දුරක් ලකුණු කරගන්න. PQ සමානයි 7ක දුරක්. ලකුණු කරලා එක PQ විදියට නම් කරන්න. මේ දුර ගානටම 7ක් වෙනවා. ඊට පස්සේ මොකක්ද අපිට කියන්නේ? විහිද චතුරස්‍රයේ භාවිතයෙන් P ලක්ෂයේදී PQ රේඛා ඛණ්ඩයට මේ P වලදී ලම්බකයි. කියන්නේ මෙතනදී අංශක අණු රේඛාවක්. ඒතර ඔයගොල්ලෝ දන්නවා විහිද චතුරස්‍රයේ මෙහෙම තියලා හරි විහිද චතුරස්‍රයේ තියලා අපිට විහිද චතුරස්‍රයේ තියලා මේ කියන රේඛාවට කෙලින් මෙන්න මේ විදියට විහිද චතුරස්‍රයේ තියලා මෙතනදී රේඛාවක් අඳින්න. හරි. ඒ රේඛාව මෙන්න මෙහෙම දිගට යාවි. ඒක තමයි අපිට කිව්වේ ලම්බකයක් අඳින්න කියලා. එහි අඩිය, ඒ කියන්නේ කෙලවරක් ලකුණු කරන්නලු R කියලා. මෙතන කෙලවරක් R ලෙස නම් කරන්න. ඉතින් ඔයගොල්ලන්ගේ මේ රූප සටහනේ ඔයගොල්ලන්ට පල්ලෙහාටම අඳින්න පුළුවන්. ඊට පස්සේ කියන්නේ R වල ඉඳලා PQ කියන රේඛාවට සමාන්තර රේඛාවක් අඳින්න. ඒතර විහිද චතුරස්‍රයේ තියලා හරි අපිට පුළුවන් හරියටම තිරස් රේඛාවක් ඇඳගන්න R වල ඉඳලා මේ PQ රේඛාවට සමාන්තරව යන්න. මෙන්න මෙහෙම. ඒක දික් කරගන්න පුළුවන්. මෙන්න මේ රේඛාවත් එක්ක PQ රේඛාවත් එක්ක සමාන්තරව යන රේඛාවක් R ලක්ෂය හරහා අඳින්න. රේඛා සමාන්තර බව පෙන්වන්න නම් සමාන්තරයි කියලා පෙන්වන්න නම් අපි E හිසක් දාලා පෙන්වන්න ඕන. මෙන්න මෙහෙම. එකක් හෝ දෙකක් දාන්න පුළුවන්. E හිස් දෙකක් දාලා ඒකෙන් අදහස් කරන්නේ මේ රේඛා දෙක එකිනෙකට සමාන්තරයි කියනවා. ඒත් එක්කම මෙතන ලම්බක වීම හේතුවෙන් මෙතන කෝණේ අංශක 90ක් වෙනවා කියන එකත් පුළුවන් අපිට ලකුණු කරන්න. මෙතන කෝණය ඇවිල්ලා අංශක 90ක් වෙන විදිය ලකුණු කරන්න පුළුවන් අපිට. සමාන්තර සරල රේඛා හමු වන අවස්ථා දෙකක් ගන්න පුළුවන් ඔයගලන්ට. රේල් පීලි අවස්ථාව, රේල් පීලි දෙකක්, ඒත් එකම ඉනිමගක අවස්ථාව, ඉනිමගක සිරස් රේඛා දෙක ගත්තොත් සමාන්තරයි. එහෙම නැත්නම් white board එකක්, එහෙම නැත්නම් black board එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු වහුවක් ගන්න පුළුවන්. අන්න සමාන්තර සරල රේඛා හමු වන තැන මුළු වහුවකදී ගන්න පුළුවන්, කළු ලෑල්ලකදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉනිමගේ සිරස් අක්ෂ දෙක ගන්න පුළුවන්. හරි. සමාන්තර සරල රේඛා හමු වන අවස්ථාව. හරි. ඔන්න 7 වෙනි කාරණේට අදාළව පොඩි වෙනස්කම් ටිකක් කරගන්න සිද්ධ වුණා. හරි. ප්‍රශ්නක 4 අදාළව පොඩි වෙනස්කම් ටිකක් තිබ්බ අපිට කරගන්න. ඔයගලන්ට R ලක්ෂයේ පිහිටවීම තව ටිකක් පහලින් ගන්න පුළුවන්. මම ඉතින් මේ ගානටම R වලින් අතරින් අතර කරා. ඔයගලන්ට ඕනම් පල්ලෙහාට ගන්න පුළුවන්. හොඳයි. එතනින් පස්සේ අපි යනවා බලන්න 8 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 8. හරි. එතනින් පස්සේ අපි යමු ප්‍රශ්න අංක 8 බලන්න එහෙනම්.
පහත් දැක්වෙන ප්‍රකාශ අතරින් හරි පහත් දැක්වෙන ප්‍රකාශ අතරින් කුලකයක් නිශ්චිතව අර්ථ දැක්වෙන ප්‍රකාශය තෝරා ඒවායි ඉංග්‍රීසි අක්ෂර තෝරා ලියන්න. හරි. එහෙනම් කුලකයක් විදිහට දක්වන්න පුළුවන් ඒවල අක්ෂර ටිකනේ අහන්නේ. එහෙනම් මොනවාද අපිට ගන්න පුළුවන් අක්ෂර ටික වෙන්නේ? ඔව්. මොනවාද අපිට ගන්න පුළුවන්? ගමක සිටින පොහොසත් මිනිස්සු. පුළුවන්ද? නිශ්චිතව වෙන් කරන්න බෑනේ අපිට. කොච්චරක්ද පොහොසත්? කොපමණ ප්‍රමාණකින්ද? හැබැයි 100ට වැඩි 100 ගුණා ගන්න. පුළුවන්. එහෙනම් B අක්ෂරය ගන්න පුළුවන්. දේදුන්නේ වර්ණ ඒකත් ගන්න පුළුවන්. දක්ෂ නර්තන ශිල්පියෝ ඒක බෑ. උසගස් බෑ. ගණිත ප්‍රශ්නයකට ලකුණු 80ට වඩා ලබාගත් සිසුන් පුළුවන්. ඒවා ඔන්න නිශ්චිත ලක්ෂණයකින් හරියටම වෙන් කරගන්න පුළුවන්. එහෙනම් ගන්න පුළුවන් ඒවා වෙන්නේ කොහොමද? හරි ගන්න පුළුවන් ඒවා වෙන්නේ මොනවාද? ගන්න පුළුවන් ඒවා තියෙන්නේ BCF. BCF කී දෙනෙක් හරිද ඒක? BCF ඔය ටික විතරයි ගන්න පුළුවන්. ඔව්. ඒ ටික හරි. B එකයි C එකයි F එකයි. හොඳයි. එතනින් පස්සේ අපි යමු බලන්න. පහත කුලකයේ වෙන් රූප සටහනක දක්වන්නලු. වෙන් රූප සටහනක. එහෙමනම් වෙන් රූප සටහනක් කියන්නේ ඉතින් රවුමක් ඇතුළට දාන එකනේ. හරි මම රවුමක් ගත්තා. රවුම ඇතුළට මේ කියන අවයව ටික දාන්න දෙන්නේ. එහෙනම් මොනවාද මේකේ තියෙන අවයව ටික? 10ට අඩු සමචතුරස්‍ර සංඛ්‍යා. එහෙනම් 1 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්, 9 වෙන්න පුළුවන්. ඒක ලකුණු කරලා පෙන්නවා Q කියලා. ඒක හරිද බලන්න. 1 4 9. 1 4 9. තව තියෙනවද? සමහරක් විට කට්ටිය 6ක් දාලා තියෙනවද දන්නේ. 6කුත් දාලාද දන්නේ. 6 දාලා නම් අන්න වැරදි. 1යි 4යි 9යි විතරයි. 1 4 9 එච්චරයි ගන්න පුළුවන්. 6 ගන්න නම් බෑ. සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරලා ගන්න එක. යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කිරීමෙන් හදන ඒවා තමයි අපි සමචතුරස්‍රය කියලා කියන්නේ. එච්චරයිනේ තියෙන්නේ. හරි. ඊළඟට පහත දැක්වෙන සිද්ධි ස්ථීරවම සිදු නොවන අහඹු ලෙස සිදුවන කාණ්ඩ අතරින් කුමන කාණ්ඩයට අයත්දයි සඳහන් කරන්න. හරි අපි බලමුකෝ දැන්. ඒ කතාව එහෙමනම්. රිජුෆෝම් කැබැල්ලක් ජලයේ පාවීම. මොකද ඒක? ස්ථීර. ඒව ඇවිල්ලා ස්ථීර දේවල්. ඒක ස්ථීරයි. ඒත් එකම සෙන්සුරාදාට පසු දින සිකුරාදා. ස්ථීරවම සිදු නොවන. ස්ථීරවම සිදු නොවන. 0.1 අතර ඉරට්ට එකත් සිදු නොවන. ඒත් එක්කම ක්‍රිකට් තරගයකින් එක අහඹු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙමනේ. පළවෙනි එක ස්ථිරයි, දෙවෙනි එක ස්ථිරවම සිදු නොවන, තුන්වෙනි එකත් ස්ථිරවම සිදු නොවන, හතරවෙනි එක හඹු. අපි යමුකෝ බලන්න පස්වෙනි කාරණේට. අංක 5 පස්වෙනි කාරණේ ක්‍රිකට් තරගය හරි. ඊළඟට 5ට වැඩි සියලුම ප්‍රථමක සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා වීම. ඒක මොකද කියන්නේ? ඒ කතාව හරිද වැරදිද? 5ට වැඩි සියලුම ප්‍රථමක සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා වීම. මේක ස්ථිරයි. ස්ථිරවම සිදුවන. මොකද අනිවාර්යයෙන්ම ප්‍රථමක සංඛ්‍යා සියල්ල 5ට වඩා වැඩි ඔත්තේ සංඛ්‍යා වෙනවා. ඒක හරි. ඇයි 5ට වඩා වැඩි කියන්නේ 7 11 ඒ ඔක්කොම ඔත්තේ සංඛ්‍යා තමයි. එක මේක ඉරට්ටේ ප්‍රථමක සංඛ්‍යාවයි තියෙන්නේ 2 විතරයි. සචින්ද ඊළඟ වාරයේදී පන්තියේ පළවෙනියා වීම. ඒකත් ඉතින් අපි දන්නේ නැහැ වෙයිද නැද්ද කියලා. වෙන්න බැරි කමක් නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
ඒ නිසා අවසානයේ කරන් අහමු. ඔන්න ප්‍රශ්නාංක 8. රචනා ප්‍රශ්නාංක 8. අද ඔන්න කෙටි ප්‍රශ්න 5ක් කතා කරා. රචනා ප්‍රශ්න අපි කතා කරා දැන්. ඊට අමතරව 8ක්. හරිද වැඩි දැන් ඔතනට වෙනකම්? ඔව්. සමචතුරාර්ය සංඛ්‍යා වලට එහෙම නමකුත් කියනවා. ඔයා කියන එක සිංහලෙන් හරි. හොඳයි. දෙකක් තමයි වැරදිලා තියෙන්නේ. ඔන්න රචනා ප්‍රශ්න 8ක් ගැන කතා කරා. අපි යනවා බලන්න ඊළඟ රචනා ප්‍රශ්නෙට. අංක 9. හරිද දැන් මෙතනට වෙනකම්? හරි. හරි. ප්‍රශ්නාංක 9 පහ දැක්වෙන නිකිල යුගල් වල අගය සංඛ්‍යා රේඛාව භාවිතයෙන් හොයන්නලු. එහෙනම් සංඛ්‍යා රේඛාව භාවිතයෙන් තමයි හඳින්න තියෙන්නේ. එහෙනම් සංඛ්‍යා රේඛාවක් ඇඳලා ඒ සංඛ්‍යා රේඛාව මත ලකුණු කරගන්න ඕනේ ඉතින් අගයන් ටික. මේ පැත්ත දකුණට දාන වම් පැත්තට යන්නේ ඍණ. හරි. මුලින්ම බිඳුව ගාවට ගිහලා හිටගත්ත එක තමයි පළවෙනි වැඩේ. එතන ඉඳලා ඍණ පැත්තට දෙකක් යන්න කියලා කියන්නේ. ඔන්න එහෙනම් බිඳුවේ ඉඳලා ඍණ පැත්තට දෙකක් පැන්න. ගියපු පැත්ත E හිසෙන් ලකුණු වෙන්න ඕනේ. ආපහු එතන ඉඳලා ආපහු කියනවා ඍණ පැත්තට 7ක් යන්න කියලා. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එහෙනම් ආපහු මේ පැත්තට ඔන්න 7ක් පැන්න. අවසානයේ නතර වුණේ මෙන්න මෙයා ගාව. පටන් ගත්තේ බිඳුව ගාවින් අවසන් වුණේ මෙන්න මෙයා ගාවින්. එහෙනම් පිළිතුර වෙන්නේ මොකක්ද? ඍණ 9. ඔන්න පළවෙනි එකට අදාළ උත්තරය. කී දෙනෙක් හරිද බලන්න. පළවෙනි එක සමහර කට්ටිය කියනවා ඍණ 5යි කියලා. ඒක වැරදි. ඍණ 9යි පළවෙනි එකට අදාළ උත්තරය. ලකුණු කරගන්න වැරද්ද අඩුපාඩුව මොකද්ද කියලා බලලා. ලකුණු කරගන්න වැරද්ද අඩුපාඩුව මොකද්ද කියලා බලලා. හොඳයි. දෙවෙනි එකත් ඒ වගේමයි ධන පැත්තට 11ක් ගියා ඍණ පැත්තට 3ක් ආවා. මම පිළිතුර පමණක් දාන්නම්. එහෙමනම් උත්තරේ ධන 8යි. ධන 8යි. රෝමාංක 2ට අදාළව පිළිතුර ධන 8යි. රෝමාංක 3ට අදාළව පිළිතුරත් මම විතරක් දාන්නම් ඍණ 5යි. ඍණ පැත්තට 5ක් ගියා. ඊට පස්සේ කොහෙවත් යන්නේ නැහැ. එතනමයි. උත්තරේ ඍණ 5යි. හරි. ඔන්න රෝමාංක 2ට අදාළ උත්තරේ ධන 8. රෝමාංක 3ට අදාළ උත්තරේ ඍණ 5. අන්තිම ගානේදී බිඳුව ගාවින් හිටගත්තා. ඍණ පැත්තට 5ක් ගියා නතර වුණා. ආපහු යන්න කියන්නේ බිඳුව ගාවට. ඉතින් බිඳුව පැත්තට යනවා කියන එක නෙවෙයි ඒක අදහස. බිඳුවක්. ඒ කියන්නේ කිසිවක් යන්නේ නැහැ කියන එක. එතනමයි උත්තරේ. එහෙනම් උත්තරේ ඍණ 5යි. සෙලුනේ සමහරකට අන්තිම එක වරද්දලා ඇති. ඒ නිසා අඩුපාඩුවක් වෙලා ඇති කියලා මට හිතෙනවා. හවුද? නෑ ඒක හරි. අවසාන හරි ඒක ඉවරයි එහෙමනම්. එතනින් පස්සේ එහෙමනම් අපි යමු බලන්න B රෝමාංක 2 කොටසට. ඒකේ අපිට තියෙන හිස්තැන් සම්පූර්ණ කරන්න ඒක නම් ලේසියි. බලමු අපි ඒ කතාවේ තත්ත්වය කොහොමද කියලා. ධන 21න් 1යි ඍණ 21න් 17යි. එහෙනම් ලොකු එකාගෙන් පොඩි එක අඩු කරා ಜಾති දෙකෙන්නේ. ලොකු එකාගේ ලකුණ එහෙනම් ඍණ 17න් 16යි. එහෙනම් 21න් 16.
ඍණ 21න් 16යි. ඍණ 21න් 16යි. ඍණ ආවේයයි ලොකු එක්කෙනාගේ ලකුණ හින්දා. ඊළඟ එක ඍණ මේක ධන. එහෙනම් අඩු වෙන්න ඕනේ ಜಾති දෙකෙන් හින්දා 1.2කින් අඩු වෙන්න ඕනේ 0.12. දශම තිත කෙලින් දශම තිත තිබ්බ මදිපාඩු තියෙන තැන් වලට බිංදු දැම්මා. එහෙනම් අඩු කරොත් 8යි 0යි. එහෙනම් ලොකු එක්කෙනාගේ ලකුණ ධන. ඒ නිසා ධන 1.08යි. මෙන්න උත්තරේ එහෙමනම් ඒකට අදාළයි. ධන 1.0 ගවිෂ කියන කතාව. හරි ධන 1.0යි. ඊළඟ එක ඍණ 11යි ඍණ 15යි එකම જાතිය. එහෙනම් එකතු කරා එම ලකුණව දැම්ම. එහෙනම් ඍණ 26යි. ඍණ 26යි. ගවිෂ කිව්ව කතාව හරි. මට විශ්වාසයි ගොඩක් කට්ටිය ප්‍රශ්නාංක 2 වැරදිලා ඇති කියලා. 1.08 කියන එක නම් ගොඩක් කට්ටිය වරද්දන් ඇති. එතන තමයි අඩුපාඩුව වෙලා ඇත්තේ ගොඩක් අය. බලන්න එතන අඩුපාඩුවක් නේද කියලා. ඒක හරි. එහෙනම් ඔන්න සදිශ සංඛ්‍යා පාඩම මතක් කිරීම. ලබන අවුරුද්දේදීත් අපිට ওই ටික තියෙවි. හරි. සදිශ සංඛ්‍යා වැඩි ලබන අවුරුද්දේදීත් තියෙවි. හරි. ඊළඟට තුන්වෙනි කොටස ඔන්න ටිකක් අමාරු ගානක් හිතනවා කවුරුත් කළ නැතුව ඇති කියලා. අනිවාර්යෙන් තියෙන්න ඕන විෂය නැත්තම් වැරදි ඒක. හරි. බලමු මේ කාරණා. ඍණ 4.5යි ධන 2.1යි. ಜಾති දෙකෙන් අඩු වෙන්න ඕනේ. එහෙනම් ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරමු. 4.5න් 2.1. එහෙනම් 4යි 2යි. එහෙනම් මේ දෙන්න සුළු කරාම එන්නේ 2.4යි. ලොක්කා 4 එයාගේ ලකුණ ඍණ. එහෙනම් ඍණ. එයා ගාවට ගත්ත දැන් ඍණ 0.7. එකම ಜಾති දෙකකද? ඔන්න දෙන්නම එකම ಜಾතිය. මොකද මෙයාත් ඍණ මෙයාත් ඍණ. එහෙනම් එකතු වෙනවා. එහෙනම් 2.4ට 0.7ක් එකතු වෙනවා. එහෙමනම් ඒවි අපිට දශම තිත කෙලින් දශම තිත තියලා ගත්තොත් 3.1. එකතු කරේ ඍණ දෙන්නේ කියන පිළිතුර ඍණ 3.1. නැතුව ඇති අනේ කවුරුත් ගත්ත කෙනෙක් මේක. හොඳයි. ගවිෂ වැඩේ හරි ගිහිල්ලා තියෙනවා. හදා ගන්න අඩුපාඩු තියෙන නැති බහුතරයකගේ ඔය ගාන නම් හොඳයි. සෙල්ලෙත් හරි. හොඳයි. ඒ වෙලෙත් හරි. ඔන්න සදිශ සංඛ්‍යා පාඩම මතක් කිරීමයි ඔය කරේ. ඒක යටතේ ප්‍රශ්නයක් ආව නම් ඔයගොල්ලෝ විභාගෙදී ඔයගලන්ට එන ප්‍රශ්නයක් ඔය කරේ. හරි. එතනින් පස්සේ යන්නම් මම බලන්න දත්ත පාඩමේ නැවතත් අපි රචනා ප්‍රශ්න 9ක් අද කතා කරා. ප්‍රශ්නාංක 9 ප්‍රශ්නාංක 10 ඊළඟට තියෙන්නේ. ඒකෙදී අපිට කියනවා මෙන්න මෙහෙම කාරණයක්. මේ දීලා තියෙන එක්තරා නගරයක වර්ෂ 5කදී ඩෙන්ගු රෝගය නිසා සිදු වූ මරණ පිළිබඳ තොරතුරු. මරණ සංඛ්‍යාවත් ඊට අදාළ වර්ෂයක් දීලා තියෙනවා අක්ෂර දෙක විදියට. වැඩිම මරණ සංඛ්‍යාවක් දැක්වෙන්නේ කුමන වර්ෂයේද කියලා අහනවා. වැඩිම මරණ සංඛ්‍යාවක් දැක්වෙන්නේ කුමන වර්ෂයේද කියලා අහනවා. කුමන වර්ෂයේද එම ප්‍රමාණය කොහොමද කියලා අහනවා. එහෙනම් මොන වර්ෂයේද? 2004. ඔව් ඔයගොල්ලෝ කියන කාරණේ හරි. 2004 වර්ෂයේදී තමයි උපරිම මරණ ගාණක් වැඩිම මරණ ගාණක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ මරණ ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. ඒ මරණ ප්‍රමාණය මට පේන විදිහට නම් 500ද 400ද 500ක් වෙන්න ඕනේ නේද? ඔව් 500ක්. 2002 නෙමෙයි 2004 හරි. මරණ ප්‍රමාණය එහෙමනම් 500ක්. උත්තර දෙකක් දෙන්න තියෙනවා පළවෙනි එකට. 2004
කොච්චරද 500ක්. ඒත් එකම අඩුම වර්ණ සංඛ්‍යාවක් දැක්වෙන්නේ 2002 දී. ඊට අදාළ මරණ ප්‍රමාණය ඇවිල්ලා ගත්තොත් 100ක්. ද 150ක් නෙවෙයි කියලා ඒ කට්ටිය කියන්නේ. 150ක් තියෙනවානේ. ඔව්. 2002 150යි. හොඳයි. 2003 වර්ෂයේදී සිදු වූ වර්ණ සංඛ්‍යාව 2001 වර්ෂයේ සිදු වූ වර්ණ සංඛ්‍යාවට වඩා කොපමණ වැඩිද? 2003 දී වෙලා තියෙනවා 350ක්. 2001 දී වෙලා තියෙනවා 250ක්. නේ? එහෙනම් මොකද කරන්න ඕනේ අපි? 350න් 250ක් අඩු කරමුනේ. එහෙම නේද? 2003 දී වෙලා තියෙන්නේ 350යි 2001 දී වෙලා තියෙන්නේ 250යි. එතකොට 350න් 250ක් අඩු කරොත් කීයක් එන්න ඕනේද? 100යි. ඒක අරන් නෑ වගේ කවුරුත්. මිෂෙල් විතරද අරන් තියෙන්නේ? ගවිෂ කියනවා 200ක් එනවා. නැහැ නේද? අඩු කරාම 350කින් 250ක් නේ අඩු කරන්නේ. එතකොට අපි කොහොමද අනේ 200ක් කියන්නේ? මට පේන විදියට නම් 2003 දී 350ක් නෙවෙයිද? නෑනේ 400ක් තියෙනවානේ. 400න් අඩු කිරීම 250ක් වෙන්න ඕන නේද? ඔව් 400ක් තියෙනවා. හරි. දෝෂයක් වෙලා තියෙනවා මගේ අතේ. 400ක් වෙන්න ඕන. ඔව් 400ක් වෙන්න ඕන. 400න් අඩු කිරීම 250. එහෙමනම් කීයක් එන්න ඕනේද? ඔව් 400න් අඩු කරොත් එහෙමනම් කීයක් එන්න ඕනේද? 150ක්. ඔයගොල්ලෝ කිව්ව කතාව හරි. 150යි. 400න් අඩු කිරීම 250. 350 නෙවෙයි තියෙන්නේ 400. 400න් අඩු කරොත් 250ක 150යි. 2002 වර්ෂයේ 2002 වර්ෂයේ සිදු වූ මුළු මරණ සංඛ්‍යාව. එතකොට 2000 වෙලා තියෙන්නේ 200යි. 2002 වෙලා තියෙන්නේ 150යි නේ. එතකොට එහෙමනම් එන්න ඕන මුළු මරණ සංඛ්‍යාව කියන්නේ 200යි 150යි දෙන්න එකතු කරොත් අපිට එවි 350ක් 350ක්. මුළු මරණ ප්‍රමාණය 350යි. හරි. වර්ෂ 5ේදීම සිදු වූ මුළු මරණ සංඛ්‍යාව කියන්නේ ඔක්කොම ටික එකතු කරමු. ඔක්කොම ටික එකතු කරොත් කීයක් එනවද එතකොට? ඔව් අවුරුදු 5ේදීම මැරිලා තියෙන මුළු ප්‍රමාණය මරණ ප්‍රමාණය 1500ක් එනවා. ඔන්න එහෙමනම් ඒ කතාවත් හරි. ඒක නම් ලේසි එහෙමනම්. හොඳයි. ඔන්න එහෙමනම් මුළු මරණ ප්‍රමාණය. හරි. ඒකේ ආයන්න කොටසේ තියෙන පරිමාණ රූප කතාවක්. අපි චුට්ටක් බලමු දැන් ඒක. ඔය ටික නම් කාටවත් වරදින විදියක් නැහැ. ඒක ලේසි ප්‍රශ්නයක්. හරි අපි බලමු එහෙනම් පරිමාණ රූප කතාව කට්ටිය වරද්දන්න කියලා. අපිට තියෙනවා මීටර් 200ක දිගක් පරිමාණ රූපයක නිරූපණය කර ඇත්තේ සෙන්ටිමීටර් 5කින්. එහෙනම් පරිමාණ දිග සහ සැබෑ දිග අතර සම්බන්ධය. පරිමාණ දිග සහ සැබෑ දිග අතර. එහෙනම් පරිමාණ කොච්චරක්ද මීටර් 200ක දිග ප්‍රමාණයක් පෙන්වලා තියෙන ඒක. එහෙනම් පරිමාණ දිග සෙන්ටිමීටර් 5යි. සැබෑ දිග පරිමාණ සෙන්ටිමීටර 5කින් සැබෑ දිග පෙන්වලා තියෙනවා මීටර 200ක්. හැබැයි ඒකක අසමානයි. මීටර 200ක් කියන එකත් සෙන්ටිමීටර වලට ගේන්න ඕනේ. එහෙනම් අපි ඒක 100ෙන් ගුණ කරමු. අගට බිංදු 2ක් එනවා. එහෙනම් ඔන්න දැන් ඒකක සමානයි. එහෙනම් මේක 5යි මේක ඇවිල්ලා 20000යි. එහෙනම් 5 අණු 20000යි. 5 අණු 20000යි. සරල වුණොත් ඉතින් 1 අණු 4000යි. 1 අණු 4000යි. අන්න එතන පොඩි වැරද්දක් සිනලි වෙලා වගේ. බිඳුවක් වැඩි වෙලා වගේ. 1 අණු 4000යි මට නම් එන්නේ.
ඔව් නේද? හරි. 1 අණු 4000යි. මොකද මීටර සෙන්ටිමීටර කරන්න 100ෙන් තමයි වැඩි කරන්න ඕනේ. මීටර 200ක් කියන්නේ සෙන්ටිමීටර 100යි. එතකොට මීටර 200ක් කියන්නේ 200 100ක් 20000යි. එහෙනම් අපි ඔන්න පරිමාණ අනුපාතයේ තේරුම් ගත්තා. 1 අණු 4000යි. එම පරිමාණ රූපයේ මීටර 500ක් දැක්වීමට. ඉතින් ළමයි අපි දන්නවා මීටර 200ක් පෙන්වන්නේ සෙන්ටිමීටර 5කින්. මීටර 200ක් පෙන්වන්නේ සෙන්ටිමීටර 5කින්. එහෙනම් අපිට අග්ගාලා බලන්න පුළුවන් සෙන්ටිමීටර 1කින් පෙන්වන්නේ මීටර කොච්චරද කියලා. ඒ කියන්නේ මීටර කොච්චරද? 205න් බෙදුවොත් 40ක් නේ. ඔව් නේද? අන්න හරි. ඉතින් මීටර 40ක් පෙන්වන්නේ සෙන්ටිමීටර 1කින් නම් අපිට ඕනේ මීටර 500ක් පෙන්වන්න ප්‍රමාණය. එහෙනම් 500 බෙදන්න කීයෙන්ද? 40. 40 වඩවල් කීයක් තියෙනවද බලන්න. එහෙනම් 50 ඔයගොල්ලෝ පැත්තක බෙදුවොත් ඕගලන්ට එවි 12.5. එහෙනම් සෙන්ටිමීටර කොච්චරකින්ද පෙන්නලා තියෙන්නේ? 12.5කින්. ඒක නම් කවුරුත් අරගෙන නෑ වගේ. මීටර 200ක් පෙන්වන්නේ සෙන්ටිමීටර 5කින් නම් 1 සෙන්ටිමීටරයක් කියන්නේ මීටර 40ක් නේ. එතකොට මීටර 500ක් කියන්නේ 40 40 40 40 ගොඩවල් කීයද? ඒක බලන්න අපි 40න් බෙදලා බලමු. ඒ අනුව එනවා 54න් හරියටම බෙදෙන්නේ නැහැ. දශම තිත කෙලින් දශම තිත තියලා බිඳුවක් අරගෙන බෙදන්න වෙනවා. අන්න එතකොට එනවා 12.5. ඒකේ වැරද්දත් හරි ගස්ස ගන්න. ඒකත් ගොඩක් පිට අපේ කට්ටියට අඩුපාඩු වෙලා ඇති. ගොඩක් පිට අඩුපාඩුවක් වෙලා ඇති. එතන ප්‍රශ්න ඇති සමහරක් විට. ඒකේ අවසානයේ තව එක කොටසක් අහනවා. මොකක්ද අන්තිමට අහන්නේ? ඉහත පරිමාණ රූපයේ සෙන්ටිමීටර 3කින් දැක්වෙන සැබෑ දිග. ඉතින් අපි දන්නවා සෙන්ටිමීටර 1කින් සැබෑ දිග 40ක් පෙන්වන්නේ. එහෙමනම් සෙන්ටිමීටර 3කින් කොච්චර සැබෑ දිගක් පෙන්වනවද කියලා. එහෙනම් 40 ගොඩවල් 3ක්. එහෙනම් 40 3ක් කියන්නේ කොච්චරද? මීටර 120. මීටර 120යි. ගවිෂ මීටර 120යි. සැබෑ දිගනේ. 1 සෙන්ටිමීටරයකින් පෙන්වන්නේ මීටර 40ක් නම් එහෙමනම් මීටර කොච්චරක් පෙන්වනවද සෙන්ටිමීටර 3කින්? 1 සෙන්ටිමීටරයකින් මීටර 40 නම් 40 3ක්. අච්චරකින් මෙන්න මෙච්චරක් නම් මෙන්න මෙච්චරකින් කොච්චරක්? ඕක තමයි තර්කය. ඕක තමයි කරන්න තියෙන කාරණේ. රචනා ප්‍රශ්න අද 10ක් කතා කරලා සම්පූර්ණ විෂය නිර්දේශය තුළ අපිට හම්බ වෙන නිර්මාණ හම්බුණා. දත්ත නිරූපණය හම්බුණා. හරි. අනුපාත අපිට හම්බුණා. හරි. ඒත් එක්කම තව අපිට සදිශ සංඛ්‍යා හම්බුණා, දශම හම්බුණා, ප්‍රතිශත හම්බුණා. හරි. කෝණ හම්බුණා. ඒත් එක්කම අපේ විය හැකියාව, කුලක, හරි. ඒත් එක්කම තල රූප, පරිමාණ රූප, භාග, හරි. ඒත් එක්කම කාටසිය තලය, කාරණා ගොඩක් අද දවස් තුල වන්න කතා කරා. අපිට මේ අවුරුද්දේ ඇවිල්ලා තිබ්බ 7 වසර දැනුම. හරි. අපි ඊළඟ දවසේ හම්බෙද්දී මේක ඉතිරි ප්‍රශ්න දෙක කතා කරන්නම්. ඊට අමතරව මේ මාසෙ තුල ඔයගලන්ට දුන්න ඊළඟ පේපර් එකේ වැඩ ටිකක් සාකච්ඡා කරමු. තුන්වෙනි වාරයට දුන්න තව පේපර් එකක් තියෙනවා. ඒ පේපර් එකේ වැඩ ටිකක් සාකච්ඡා කරමු. සම්පූර්ණ කරන්න උපරිම ප්‍රමාණය තමන්ට කරන්න පුළුවන් හැකි පමණ සාකච්ඡා කරන්න. වැරදි අඩුපාඩු ටික අපි ඊළඟ දවසේ බලමු. එහෙමනම් ඒ කරපු දේවල් වල. ඒ නිසා අද දවසේ වැඩේ මෙතනින් මම නතර කරන්නම්. ඔව් සමමිතියත් අපිට හම්බුණා. හරි. පුළුවන් උපරිම ප්‍රමාණය ඊළඟ පේපර් එකේ ඔයගොල්ලෝ වැඩ ටික සම්පූර්ණ කරලා තියන්න.
ඊළඟ දවසේ අපි හම්බ වෙද්දී මේ වැඩ ටික සාකච්ඡා කරලා ওই ටික අවසන් කරමු. හරිද? පැහැදිලිද? හරි. ඒතකම ජනවාරි මාසයේ සිට මගේ කාලසටහන් විස්තර ටික ඔක්කොම ළඟදීම ඔයගලන්ට මම ගෲප් එකට දානවා. ඒ නිසා ගෲප් එකේ ලැබෙන මැසේජස් ගැන පොඩ්ඩක් විශේෂ අවධානය බලන්න. ජනවාරි පළමු සතියේ පටන් අපේ පටන් ගන්න 8 වසර වැඩ කොටස. ඊට අදාළ දින වකවානු ඔක්කොම ටික පැහැදිලි කිරීම ටික මම ඔක්කොම ගෲප් එකට දාන්නම්. ඒ නිසා ගෲප් එකේ මැසේජස් පොඩ්ඩක් බලන්න මේ දවස්වල. හරිද? හරි. එහෙනම් වැඩේ මම අදට නතර කරන්නම්. නැවත ඊළඟ දවසේ හම්බෙමු. 7 අවසාන දවසේ එදා වේවි ගොඩක් පිට. හරි. පේපර් එකේ වැඩ ටික පුළුවන් උපරිම ප්‍රමාණය සාකච්ඡා කරලා මම අවසන් කරනවා. හරි. එහෙනම් සුබ රාත්‍රියක් ඔක්කොමලට. වැරදි අඩුපාඩු ටික නැවත බලලා නැවත නිවැරදි කිරීම ටික කරන්න එහෙම. හරි. උත්සාහයෙන් කොමලට සුබ රාත්‍රියක් කියනවා නම් හම්බුනට. හරි.